වැගුඩපළ විමල ඥාන ගරු ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේව සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනයේදී ධර්ම දේශනාව සඳහා බැතිබර සිටින් අනුග්‍රහය දක්වනුයේ ඩිල්ෂානි වීරසිංහ දියණිය විසින්. අද දින උපන් දිනය සමරන සේපාලි වීරවංශ මෑණියන් හට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ආශිර්වාද කිරීමටත් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට සහ සෑම විටම කල්යාණ මිත්‍රාශ්‍රය ලැබේවායි පැතීමටත් අද දිනයේදී ඩිල්ෂානි වීරවංශ මහත්මිය මෙම ධර්ම දේශනාව සඳහා බැතිබර අනුග්‍රහය දක්වනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සිටින පිරිස ශීලෙහි පිහිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස ඔබ වහන්සේට මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සියලු දෙනාටම සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารนากัมนังสัมปุณนัง ආම භන්තේ ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි อามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ติสารเนนสันติมปัญจศีลัง
ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදී තම්බං. ආම භන්තේ සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරුත් සිහිය පිහිටුව ගන්න කය ඉරියව් කරගෙන ඉන්න ඉරියව්වට කවුරුත් සිහි පිහිටුව ගන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ වටිනා උතුම් සේ සද්ධර්මය සෙවනී කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තිබෙනවා මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්ත සීසත් ධර්මය ලෝකෙ පවතින්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නිවැරදිව දේශනා කරනයි ලෝකයේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේම ඒ ධර්මය සෙවනය කරලා තේරුම් අරන් ඊට අනුකූලෝ කටයුතු කරන අයත් මේ ලෝකයේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. මේ ලෝකයේ පරම දුර්ලභ කාරණ අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපු තුන්සේ සද්ධර්මය මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබල උතුම් කල්්‍යාන මිත්‍ර ඇසුරු තුළින් ඒ ධර්මය අපි සවනය කරලා ඊට අනුකූලව අපිට කටයුතු කරන්නටත් භාග්‍ය වාශනාව උදාපත් වෙලා තිබෙනවා. අපේ ජීවිතයට ලැබුණු මේ උතුම් අවස්ථාව මේ දුර්ලභ මොහොත මේ උතුම් ප්‍රතිලාභය අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණයක් කාටවත් කියන්නට බැහැ. හේතුව තමයි ජීවිතය හරිම තාවකාලිකයි. භාගිතුන් වහන්සේ උපමා කරන්නේ හරියට තනාගතියන පිණිබිදක් වගේ. තන අග තියෙන පිණිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන් කිසිම සත්‍යයක් නෑ හයියක් නෑ. ජීවිතය කියන්නෙත් එහෙමයි කිසිම සවයක් සත්‍යයක් තියෙන එකක් නොවේ ඕනම මොහොතක නොය කේතුන්ගේ මේ ජීවිතය මරණයට පත්වෙන්නට පුළුවන්. ඒවගේම මේ ජීවිතය කියන්නේ හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේව පහලට ගලනවා. කිසිම මොහොතක් නතර වෙලා පවතින්නේ නැහැ. ජීවිතය කියන්නේ එහෙමයි ඕනම මොහොතක මේ ජීවිතය කියන්නේ තුපන් දවසේදර වේගේ මරණී කරාගලාගෙන යනවා. කිසිම මොහොතක් නතර වෙලා නෑ ජීවිතය. එවගේම ජීවිතය මරණයට කැපුණු ගවයෙක් වගේ ගවයෙක් මරණස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලංවෙන්නේ මරණීටයි. අපේ ජීවිතයත් එහෙමයි මේ ගෙවන හැම දවසක් පාසාම ප්‍රාත්‍රයක් පාසාම පැයක් පාසාම විනාඩියක් පාසාම තප්පරයක් පාසාම ජීවිතය පියමන්නගන්නේ මරණයටයි. එවගේම ජීවිතය දිය ඇති ඉරක් වගේ දියක ඉරක්කැන්දහම වහාම මැකෙනවා. අය ඒ මැකෙන ඉර පේනෙත් නැහැ. ජීවිතයත් එහෙමයි කොයි මොහොතක හෝ මරණයෙන් මේ ජීවිතය මැකී යනවා. මරණය මැකෙන ජීවිතය කවදාක්වත් දකිට ලැබෙන නැහැ. මේ විදිර ගත්තාම ජීවිතය කිසිීම හයියක් හත්තියක් නැති. වේගයේ මරණය කරා යන මරණය කරාම පියමන් නගන මරණයෙන් මැකෙන ජීවිතයක්. මරණය අපිට නොය හේතුවන්ගෙන් සිද්ධවෙන්නට පුළුවන්. ඔය කණබොන ආහාරපාන බැරි වෙලාවක් වසක් විසක් වුණොත් මැරෙන්න්න පුළුවන්. සතෙක් සර්පය දෂ්ටකරොත් මැරෙන්න්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවට ලක්වුණොත් මැරෙන්න්න පුළුවන්. වාත පිටසෙම තුන්දොස් කිපනොත් මැරෙන්න්න පුළුවන්. පරිහරණය කරන නොයෙක් දේවල් මුල් කරගෙන
මරණයට පත් වෙන්න පුළුවන්. බාහිරව ඇතිවෙන විපත්ති කරදර මුල් කරගෙනත් මරණයට පත් වෙන්න පුළුවන්. එම නිසා අපි මේ ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන දින කීපේ සති කීපේ මාස කීපේ වෙන්නට පුළුවන්. ඒ වගේම අවසාන දවස වෙන්නටත් පුළුවන්. එම නිසාම මේ අවසාන බණ ඇසීම දේශනය වෙන්නටත් පුළුවන්. ලෝතුරා බුදු කෙනෙකුගේ ධර්මය අපිට හැමදාම අහන්න ලැබින්නේ මේ කලාතුරකින් ලැබුණු අවස්ථාවක්. ඒ නිසා අපි දේශනාවන් ඉතාම සාවධානව ශ්‍රවණය කරලා තේරුම් අරගෙන ජීවිතයට ඒ ධර්මය ප්‍රායෝගිකව අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ නිසා ඉතාමත්ම ශ්‍රද්ධාව ගෞරව භක්තිය ඇති කරගෙන මුළු දෙසවම මේ දේශනයට යොමු කරගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවාය කියන දැඩි මානසිකත්වය ඇති කරගෙන අපි කවුරුදු භාග්‍යවතුන් වහන්සේගේ අවවාද අනුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා අපි කවුරුත් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චත්තාරිමානි පුන්න කම්මානි මයා සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදිතානි කතමානි චත්තාරි අත්ති පුන්න කම්මං කන්නං කන්න විපාකං අත්ති පුන්න කම්මං සුඛං සුඛ විපාකං අත්ති පුන්න කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං අත්ති පුන්න කම්මං අකන්නං අසුකං අකන්නා සුඛ විපාකං කමකයාය සංවත්තන්ති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ මොහොතේ අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වටිනා ධර්මය ශ්‍රවණය කරන්නට අද දිනේදී සූදානම් වෙන්නේ. අද මාතෘකා වශයෙන් අපි ප්‍රකාශ කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායට අයිති මජ්ක්‍ධිම පඤ්ඤාසකේ දහපති වර්ගයට අයිති කුක්කුරවතිය සූත්‍රය. ඒතර මේ දේශනාවේ අර්ථය තමයි බලුපුතේ කියන එක බුදුරජාණන් වහන්සේ කාලේ බුත සමාදන් වෙලා තිබුණා. ඒක උතයක් තමයි කුක්කුරවතිය කියන්නේ බලුපුතේ කියන එක. එතරා කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෝලිය ජනපදයේ හලින්ද වසන කියන කෝලිය වැසියන්ගේ නියම් ගමන් පොඩි ගම්මානයක් තිබුණා. මේ ගම්මානි භාග්‍යතුන් වහන්සේ වැඩඉන්න කාලයේදී පුන්න කියලා කෝලිය පුත්‍ර ගෝවතය සමාදන් වෙති නිකාන්ත කෙනෙකුත් ඒ වගේම අචේලෝ සේනියෝ කුක්කුරවතිකෝ ඒ වගේම බලවතය සමාදන් වෙත්වී අචේල කැන්නේ ඇඳුම් අදන්නේ නැති සේනිය කියන මේ පුතේ සමාදන්වචි දෙන්න භාග්‍යතුන් වහන්සේ මුණගැහෙන්න පැමිණියා. භාග්‍යතුන් වහන්සේ මුණගැහෙන්නේ පැමිණිමේ දෙන්නගෙන් මේ පුන්න කියන කෝලිය පුත්‍ර කෙනා ගෝවතේ සමාදන් වෙච්චි කෙනා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකක් පර්ශක වාඩි වුණා. අර කුක්කුරවතිය සමාදන් වෙලා ඉන්න අචේලක සේනී කියන කෙනා භාගතුන් වහන්සේත් එක සාමාන්‍ය කතා බහ කරලා එයා අර බලනම් වාඩි වෙන විදියට රවුම් තුනක් විතර කැරකිලා එයා බල්ලෙකුගේ හැසිරීම අනුව ඉඳගත්තා. ඉතින් මේ විදිහට මේ දෙන්න වාඩි වෙලා භාගතුන් වහන්සේ කතා බහ කරලා මේ පුන්න කියන කෝලිය පුත්‍රමේ ගෝවුත්තේ සමාදන් වෙලා ඉන්න කෙනා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනී මෙන්න මේ ගෝවතය සමාදන් වෙලා කුක්කුරවතය සමාදන් වෙලා ඉන්න මේ සේනිය දීර්ඝ කාලයක් මේ උතේ සමාදන් වෙලා මේ විදිහ කටයුතු කරන කෙනෙක්.
මෙයා මේ තමාය නිකිත්තම් බුංජති කියන මේ බිම දැම්මොත් තමයි කෑමෙම කන්න පිගන් වලට අරේමෙන් දුන්නට එම කෑම කන කෙනෙක් නෙවේ බිමම දාන්නලෝක කෑම ටිකක් කන්න ඒ වගේ ඉනකට ඇඳුම් අඳින්නෙත් නෑ අචේලක කියල කියන චේලකයන් වත්තයට අචේලකයන් වත්තර නැහැ කියලක එතුරට වස්ත්‍ර නැතුව බල්ලෝ අඳුගඳින් නැහැ ති නිසා නිරු වස්ත්‍ර කෙනෙක් ඒ නිසා මෙයා මේ බොහොම දුෂ්කර ප්‍රතිපදාවක තුළ ඉන්න කෙනෙක් ඉති මේ වගේ තාම දරුණු ප්‍රතිපදාවක් රැස් කරන නැතන් කරන මෙයාගේ තස්සකාගතිකෝ අභි සම්පරාය මෙයාගේ ඊළඟ උපත කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගේ අසාධිකමකද ඒ කාලෙ බොහය දන්න බුදුරජාණන් වහන්සේට අනිත්තය පිදින තැන්ගීම කියන්න පොළති මේ නිසා අනිතාගමිකායත් දන්නවා මේ බුදුරජාණන් වහන්සේ වගේ හැකියාවත් තියෙනවා කියලා ඒ නිසා මේ කෝලිය පුත්ත බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටිය මේ සේනිය කියන මේ බලවතය සමාදන් වෙලා ඉන්න කෙන මේක කාලයක් තිස්සේම බුදුද පුහුණු කරපු එකක් එනිසා කොහොමද මෙයාගේ ඊළඟ උපත කියල බුදුරජාණන් වහන්සේගේ අසා සිටිය ඒවනාවේ බුදුරජාණන් වහන්සේ කියනවා අලම්පුන්න තිට්ටේ තම් පුන්න ඕකහන්ඩ එපා මගේ ඔොයි පස්්නය අන්න එපාය කියල බුදුරජාණන් වහන්සේ වැලැක්කෝ ඒ පස්්නය අහන්ඩ එපා කිව්වා දීට බද දෙවනි වතාවත් ඇහවා තින් දෙවනි වතාවත් බුදුරජාණන් වහන්සේ කිව්වා පුන්න ඕක මගින් අහන්න එපාය කියලා ඊට පස්සිතින් ආය තුන්වැනි වතාවත් අහන්න පටන් ගත්තා භාගිතුන් වහන්සේගේ අනි භාගිතුන් වහන්ස මෙයා බොහෝ කාලයක් මේක සමාදන් වෙලා බොහෝම දුස්කර ප්‍රතිපත්තිය පුරන්න ඉතින් අනේ මෙයා කොහෙද මේ උපදීන්න මෙයාගේ ඊළඟ ජීවිතය මොකක්ද කියල බුදුරජාණන් වහන්සේගේ අසාර සිටිය එතෝට බුදුරජාණන් වහන්සකිවා පුන්න දැම්මන් තුන්වතාවක්ම ඔබට කිව්වා මේක මගේ අහන් දෙපා දැන් හැබැයිති දැන් ඉක්මවා ඇහවා එනි සමට තුන්ම නැතිවාර තැරවෙන්ද දැම්මට මේකට උත්තර දෙන්න සිද්ධ වෙනවා දැම්මං ඔබට මේ ගැන කියන්නම් කියලා. ඉනවර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදපුන්න ඒකට්ටු පුක්කරුවතම් භාවේතිස් මේ ලෝක ඇතැම් මය මේ බලවතය කියන එක පුරුදු කරනවා. පරිපුන්නන් අබ්බෝකින්න ඉතාම සම්පූර්ණු නිරතුරුවම අබ්බෝකින්නන් කියන්නේ හැම මොහොතේම මේ බලවතය අනුව තමයි ජීවත්වෙන බුදුරජාණන් වහන්සේලට ඇවිල තරය ඉදගත්ත බල්ලක සලූපයට තමයි බලර ඉඳගන්නකට වටරාමක් කර කියලානේ එද මේක මෙ දේ විදිර තමයි එනිසාම නිරතුරුව මේ විදිර තමය කටයුතු කරන්නේ. කුක්කුරු ශ්‍රීලම් භාවති එතොට බල්ලන්ට අයිති ගති පැවතුන් තමයාගේ ජීවිතය තුළ තියෙන්නේ. ඊළඟට නිරතුරුව මේ කුක්කුර ශීලකැන් කුක්‍රයට බල්ලන්ගේ තින ගති ලක්ෂණ පුරුදු කරන්න කුක්කුල චිත්තම් භාවයති පරිපුර්ණ අබෝකින්නම් නිරතුරුවම සම්පූර්ණ වසෙන් බල්ලගේ සිතක්ම තමයා පුරුදු කරන්න එක බල්ලංග තියෙන සිටි මොනවාද ඒ අම්ම තමයි ගවේශනය කරලා බල්ල කොමද හිතන්න පතන්නේ ඒ විදිර තමයි කටයුතු කරන්න. කුක්කුඩා කප්පම් භාවේති ඒවගේ බල්ලන්ගේ ආකල්ප සම්පත් බල්ලු ගත්තොත්තෙම ගොඩ තීරවාන බලන්න ගත්තොත්තේ මද වේල අද විතරයි හෙට කෑමතියා ගන්න හැන අද මොනවාට දුන්නොත් අද කෑවා ඒවගේ තියනවා ගති ඉති ඒවානුව තමයි කටයුතු කරන්න. එට මේ විදියට නිරතුරුව මේ විදිහට බලුතේ සමාදන් වෙලා ඊළඟට බල්ලන්ට අයිති ගති ලක්ෂණ දියුණු කරනවා ඊළඟට බලු සිතක් පුරුදු කරනවා ඒ වගේ බල්ලොන් වගේ ආකල්ප සම්පත් දියුණු කරනවා. නිරන්තරේ මේ විදිහට මේ බලු බල්ලන්ගේ ස්වභාවයන් දියුණු කරට පසේ කායස බේදා පරම්මරණ කුක්කුරාණ සෞවිත උපජති ගිහිල් ඔපදින්න බල්ලන් හතර තමයි බල්ලන්ගේ දේවල්ලට නොකුම් කැමති ජාපි දන්නවන පුනර්භව ඇති කළ දෙන්නමගත්ද තන්හාාව යායන් තන්නා පෝනෝ භාවිකා මේ පුනර්භවය කියනක හතර දෙන්න තන්හාාව තට මෙයා කැමති අර බල්ලන්ගේ ඔක්කෝටම ගති පැවතුන්ට ඉති බල්ලෙක් වෙන්නම තමයි ඔක්කොම දැන් යා ක්‍රියාකාරකම් කරන්න ඉතින් ගිහිල්ල බොහෝදුරට බල්ලෙක් වෙලා උපදින්න පුළුවන් කියනවා. ඒවගේම මෙයා මේ විදිේ බලුතය සමාදන් වෙලා කල්පනා කරන ඉමිනා සීනන වතේන තපේන බ්‍රහ්මචරීන මේ තපසි මේ සීලේ මේ බ්‍රහ්මචරියාවෙන් දේවෝවා භවි සමන් දෙවියෙක් වෙලා උපදිනවා නැත්තන් දෙවියන් අතර ත්‍රා කෙනෙක් වෙලායනවා උපදිනවා එම නැත්තම්මන්
නිවන් අවබෝධ කරගන්නවා කියලා ඒ මොනහරි ඒ විදිහේ දෙයක් ඇති කරගෙන මේ බලුදේ සමාදන් වෙලා කටයුතු කරන සාසෝති මිච්ඡාදිට්ඨියක වැරදි මතයවැද්‍ය දෘෂ්ටියක් මිච්ඡාදිට්ඨිකස්ස පුනහම් පුන්න දින්නං ගතිනං අඤ්‍යතරං ගතින් වදාමි මේ මිත්‍යා දෘෂ්ටියක අයට මම ගති දෙකක් තමයි කියන්නේ කියලා. මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් ආය තුන්වෙනි ගතියක් ගැන කතා කරන්නේ නැහැ. ගති දෙකයි කතා කරන්නේ. ඒ තමයි නිරයන්වා තිරච්ඡාන. අනිවාර්යෙන් නිරේ නැත්තම් තිරසන් ලෝකයේ දෙහා යන්නේ මිත්‍යා දෘෂ්ටිය දරන අය. එක්කෝ නිරේ ගිහිල්ලා උපදින්න පුළුවන්, එක්කෝ තිරසන් යෝනි ගිහිල්ලා උපදින්න පුළුවන්. ඉතිකෝ පුන්න සම්පජ්ජමානං කුක්කුරවතං කුක්කුරවතය හරියට දියුණු කරොත් එම කුකුරාණ සාවිතම් උපනේති බල්ලන්ගේ තත්වයට පත්වෙනවා බල්ලක්න තිර සියලුම ආකල්පයේ විදිහටම ගොඩා කැලුම් කර ගොඩාකාශාවන් ඒකම කරන්නකත් බල්ලං අතර තමයි උපදින්නේ විරාජ්‍යමානන් නිරයක් ඒ බලවතේ වැඩි අර දෘෂ්ටිය බලගතුුණු මොකද වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය බලගතුන නිරේ ගිල තමයි උපදින්නේ කියන ඉතින් මේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරාට පස්ස මේ සේනියට ඇඩුනා සේනියට ඇඩුනාඩන්න පටන් ගත්ත සේනිය මේ කඳුළුත් වැගිරෙන්ට පටන් ගත්තා එදර බුදුරජාණන් වහන්සේ අර පුන්නට කෝලී පුත්ත පුන්න ගෝතක ඒකනත් කළ මේ පුන්න මං ඒක තමයි මගේ මේ කහන්න එපාය කියලා එතෝට අර සේනිය පුකරවතිය කෙනා කියනවා ස්වාමීනී මම ඔය භාගතුන් වහන්ස කියපික ගැන නෙවේ අඩන්නේ මට දුක මම මේ වගේ මෝඩ වැඩ මිච්චරකල් කරාය කියනක තමයි මට දුක නැතුවමේ මට වෙන ඉරනම ගැනකිවට භාගතුන් වහන්ස අනනවා නෙවේ කියලා. ඊළඟට එයත් මේ භාගතුන් වහන්සේ අහනවා ස්වාමිනි මම වගේ මතමයි මේ පුුණ්්‍ය කෝලිය පුත්තත් එයත් මේ ගෝත්තය සමාදන්ල බොහෝ කාලයක් ඉන්න කෙනෙක් එයාගේ ගතිය කොහොමද කියලා එයාගෙන හැවා මේ දැන් සේනී. එදට බුදුරජාණන් වහන්සේ දේශනා කරා අර වගේම තුන් අතාවක්ම කිව්වා මේ සේනිය ඔය පස්්න මගින් අහන්න එපාය කියල තින් තුන් අතාවත්තාලා බේරණ ඊට පතික එනමන් දැන් ඔබටත් මේ ගැන කියන්න සිද්ධ වෙනවා කියලා එතුළකුව ඉද සේනිය කට්ටෝ ගෝතම් භාවිතර වගේම මේ ලෝකයේ සමහරය මේ ගෝගුතය සමාදන්ලා කටයුතු කරනවා. පරිපුන්නන් අබ්බෝකින්නම් කැනෙ තාම සම්පූර්ණ වසයෙන් අබ්බෝකින්නම් කැන නිරතුරුව අබ්බෝකින්නම් කැ නිරතුරුම ගෝ ගවයන්ට අයිතියර බුත සමාදංගලා ඊට පස්සේ ගෝසී ලම්භාවේති ගවයන්ට තියෙන ඒ චරියාරටාවක් පවත්වනවා. ඊළඟට ගෝජිත්තම් භාවේති ගැන ගවයන්ගේ සිත පුරුදු කරනවා. ගෝ ආකප්පං ගවයන්ට ආයිති ආකල්පදී නොන ඒ ආකල්ප ගවයන් වම්මාරල කනෝවගේ කිවත් තිීරන තීවගේ ස්වභාවෙන් සමට පුරුදු කරනවා ආකල්ප. මේ විදිට මේ ගවයන්ට අයිතු උතේ ගව උතේ සමාදංගල ඒ ගවසීදේ ගව චිත්තය ගව ආකල්ප දියුණු කරනවා. එහෙම දියුණු කරාට පස්සේ මරණින් මත්ත ගිහිල්ල උපදිනුකද ගවයන් අතර තමයි උපදින්න කියනවා. ඉතින් ගුන්නන් සාාවයතම් උපද්ජතිගෙන මේ ගවයන් අතර ගිහිල්ල උපදිනවා. හැබැයි මේ බුද්ධ සමාධානයත් එක දැඩි මිත්‍යා දෘෂ්ටියක් දරනු මම මේක සුහද සීලයක් පුතයක් බ්‍රහ්මචරියාවක් තමයි මේ කරන්නේ ඒනිසා මේක හේතු මම ඊළඟ ජීවිතයේ දෙවියෙක් වෙනවා ස්වර්ගය යනවා එහෙම නැත්තං දෙවියන් අතරේ උපදිනවා නැත්තන් සමාට මුත්තියක් ලබනවා ඒ විදියට දෘෂ්ටි මතයක් දැරුවත් ඒක එයාට ගති දෙකයි තියන්නේ කියනවා එතමයි එක නිරය එක්ව තිරිසන් ලෝකෙන් යන්නද එතකොට මෙතනත් අර ගෝවතය හරියට පරිපූර්ණ වසයෙන් සම්පූර්ණ කරුත් ගවයන් අතර පුදිනවා මේ උතය වැරදුණු ගිල් නිරේ තමයි උපදින්නේ කිනාර විත්‍යා දෘෂ්ටිය බලතුුණු ගිල්ල තමයි උපදින්න කියලා. ඉතින් ඒ වෙලාවේ මේ කතාවාහට පස්සේ මේ පුන්නටත් කෝලිය පුත්ත පුන්න ගෝවතය සමාධයන් ටිකෙන එයාට අනන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙලා බුදුරජාණන් සේනීටික සේනී ඕකතම මං ඔයාටකිව ඕකහන්න
එපාය කියලා. එතකොට අර පුන්න ඉදිරිපත් වෙලා කිව්වා නෑ නෑ භාග්‍යතුන් වහන්සේ මං අඬන්නේ මේ භාග්‍යතුන් වහන්සේ ඔය කියපු කතාව හින්දා නෙවෙයි මටත් දුක මම මේ වගේ මෝඩ වැඩ මෙච්චර කල් කරායේ නේද කියලා. ඉතින් ඒ වෙලාවේ මෙයා කියනවා මේ පුන්න කියනවා ඒවම් පසන්නෝ අහම් බන්ති භගවති ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හරි පැහැදීමක් ඇති වුණා. බහෝති භගවා තථා ධම්මං දේශේතු යතා අහංචේව ගෝතම් පදෙහිය අයං චච්චේලෝ සීයෝ කුක්කුරවතෝ තං කුක්කුරවතං පදේ. අනේ භාග්‍යවතුන් වහන්සේ මගේ මේ ගෝවතේ අයින් කර ගන්නත් මෙයාගේ මේ බලවතේ අයින් කර ගන්න භාග්‍යවතුන් වහන්සේට පුළුවන් ධර්මයේ දේශනා කරන්න. මොකද පැහැදීමක් ඇති වුණා. මෙයාට තේරුණා මේ කරන ක්‍රියාවේ ස්වභාවය. ඉතින් ඒ නිසා කිව්වා ඒ නිසා අපිට බණක් දේශනා කරන්න අපේ මේ මගේ මේ ගෝවතේ අයින් කර ගන්නත් මෙයාගේ මේ බලවතේ සම අයින් කර ගන්නත් පුළුවන් වෙන විදිහට ධර්මයන් දේශනා කරන්න. තේනෙහි පුන්න තුනාය සාද. එහෙනම් පුන්න හොදට අහගන්න. ඒ වගේම සාදුකම් මානසිකරෝත. හැබැයි මේ කීප දේ හොඳට මොකද කරන්න ඕනේ? මෙනෙහි කරන්න ඕනේ කිව්වා. අහගෙන ගිහිල්ලා නම් වැඩක් නෑ කිව්වා. අහපු දේ හොඳට විමසන්න ඕනේ, මානසිකාර කරන්න ඕනේ. ඒකනේ මේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයෙන් අවබෝධ වෙනවා කියන්නේ. සම්මා දිට්ඨිය ඇති වෙන්නේ මොකෙන්ද කිව්වොත් අපි කියන්නේ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය. ඒතර කොච්චර ඇහුවත් වැඩන්නේ මානසිකාර කරන්නේ නැත්තම්. දැන් අපි අකුසල පැත්තෙනුත් එහෙමයි. අපි කොච්චර ඔය අකුසල දේවල් කවුරු හරි කිව්වට අපි කිමු දෙයක ආස්වාදයක් කවුරු හරි කියනවා කියලා. ඉතින් අපි මෙනෙහි කරන්නේ නැත්නම් අපිට ඒකේ ආශාවක් ඇති වෙන්නේ ඒකෙන් ඇති වෙන කෙලෙස් ඇති වෙන්නේ නැහැ. මනසකාර කරන්නේ නැත්නම් අපි එහෙම නෙවෙයි මනසකාර කරන හින්දා තමයි අපිට අකුසල් ඇති වෙන්නේ. ඒ නිසා මම කිව්වා මේ මං කියන දේ හොඳට අහගන්න ඕනේ. හැබැයි ඊළඟ දේ තමයි සාදුකම් මනසකාරොත් මේ මොහොතේ ඉඳලා මේක හොඳට මෙනෙහි කරන්න ඕනේ කිව්වා. ඉතින් එතකොට මේ අය එහෙමයි ස්වාමීනි කියලා මේක බාරගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අයට දේශනා කරනවා චත්තාරි මානි පුන්න කම්මානි මයා සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදිතානි. පුන්න මම මේ කර්මය සතරාකාරයට අවබෝධ කරගෙන මේ ලෝකයට දේශනා කරනවා. කර්මය කියන එක සතරාකාරයට අවබෝධ කරගෙන මේ ලෝකයට දේශනා කරනවා. කියන්නේ කර්ම හතරක් තියෙනවා. කතමානි චත්තාරේ හතර මොනවද? අත්ති පුන්න කම්මං කන්නං කන්න විපාකම්. පුන්න මේ ලෝකයේ කර්මයක් තියෙනවා කළු විපාක ගෙන දෙන්නේ. කළුවේ කළු විපාක තමයි සකස් කරලා දෙන්නේ. අත්ති පුන්න කම්මං සුක්ඛං සුක්ඛ විපාකම්. ඒ වගේම සුදු කර්ම තියෙනවා සුදු විපාක සකස් කරලා දෙන. ඒ වගේම අත්ති පුන්න කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකම්. කළු සුදු කර්ම තියෙනවා කළු සුදු විපාක තමයි සකස් කරන්නේ. කර්මයේ කළු සුදුයි. කළු සුදු විපාක තමයි ඒකට ලැබෙන්නේ. ඊළඟට අත්ති පුන්න කම්මං අකන්නං අසුකං අකන්නාසුක විපාකං කම්මක්ඛයාය සංවත්තති. ඒ වගේම පුන්න කර්මයක් තියෙනවා ඒක කළුත් නැහැ සුදුත් නැහැ. කළු සුදු විපාක හදලා දෙන්නෙත් නැහැ. හැබැයි ඒ කර්මය මොකද කරන්නේ? කම්මක්ඛයාය සංවත්තති. කර්ම ඡේවීම අන්න කර්මයකුත් තියෙනවා කිව්වා. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ කර්මය එතකොට හතර ආකාරයකට අවබෝධ කරගෙන මේ ලෝකෙට දේශනා කරනවා. එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ මේ අයට මේ කර්මය ගැන කතා කරන්නේ? මේ අයට මේ කර්මය කතා කරන්නේ මේ අය කර්මවාදී තාපසයෝ. කර්මවාදී අය. නිගණ්ඨ පිරිස කියන්නේ කර්මවාදී අය. ඒ අය මේ පෙර කර්ම පිළිගන්න අය. ඒ පෙර කර්ම පිළිගන්න හින්දා තමයි මේ කර්මයත් එක්ක යට මේ දේශනා. දැන් මේක විපාක අහන්නේ ඇවිල්ලා. අපි මේ ගෝවතේ බොහෝ කාලයක් සමාදන් වෙලා මේක ආරක්ෂා කරනවා. ඉතින් අපි ඊළඟ උපත මොකද්ද කියලා දැන් අහන්නේ මොකද? ඊළඟ උපතකුත් දැන් මේ අය විශ්වාස කරනවා. ඒතර මේ අය කර්මවාදී තාපස අය. කර්මී පිළිබඳ මත දරනවා. එතකොට ඒ කාලේ කර්මවාදී තාපසයන්ගේ මතය තමයි යංකින්චායම් පුරුෂ පුජ්ජලෝ සුඛංවා දුක්ඛංවා පරිසංවේදී සබ්බන්තම් පුබ්බගත හේතු කියනවා. යම්කිසි මිනිසෙක් සැප දුකක් විඳිනවා නම් සබ්බන්තම් පුබ්බගත හේතු. ඒ ඔක්කොම පෙර කර්ම. ඒ නිසා එයා මොකද කියන්නේ? පුරාණ කර්ම තපසා ව්‍යන්ති බව. පෙර කර්ම තපස් කරලා තවන්න ඕන. ඊළඟට අලුතෙන් කර්ම නොවන විදිහට කටයුතු කරන්න ඕන. ඊළඟට එහෙම වෙනකොට මොකද කරන්නේ?
අනවශ්‍යෝ කියන කියන්නේ කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැත්නම් කම්මක්ඛය වෙනවා. කම්මක්ඛය වුණාම දුක්ඛක්ඛය වෙනවා. මේ වේදනාක්ඛය වෙනවා. වේදනාක්ඛය දුක්ඛක්ඛය වෙනවා. එතකොට දුක්ඛස්ය වේදනා වේදනාක්ෂය වෙනවා. වේදනා නැති වෙනවා. සබ්බන් දුක්ඛං නිජ්ජින්නම් භවිෂ්‍යති කියනවා. සියලු දුක් දිරලා යනවා කියලා තමයි උගන්වන්නේ. ඒවං වාදී නිගණ්ඨා කියන බුදුරජාණන්. මේක තමයි නිගණ්ඨ ආගම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඒක මේ නිගණ්ඨාගම පරම අහිංසාවාදී එහෙම කියලා කියන්නේ මොකද ඒ තරමට කර්මය ගැන හරියට හිතනවා. හැබැයි මේ අය කර්මය කතා කරන්නේ මොකක් මුල් කරගෙනද? කය මුල් කරගෙන. කය මුල් කරගෙන තමයි කතා කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේත් එක්කත් නිගණ්ඨනාථ පුත්ත ශාවකයෝ එක වාද විවාද කරලා තියෙන්නේ. එක අවස්ථාවකදී කාය කර්මද වචී කර්මද මනෝ කර්මද බල සම්පන්න. ඒකට නිගණ්ඨනාථ පුත්ත ශාවකයේ දීඝ තපස්වී කෙනෙක් කියනවා අපේ ආගමේ හැබැයි ඔය කම්ම වචනේ පොඩ්ඩක් දණ්ඩ කියලා තමයි භාවිතා කරන්නේ. කම්ම කියන එකට භාවිතා කරන වචනේ තමයි දණ්ඩ කිව්වා. මේ කාය දණ්ඩ වචී දණ්ඩ මනෝ දණ්ඩ කියලා තුනක් තියෙනවා. හැබැයි ඒකේ මහා භයානකම විපාක හදලා දෙන්නේ කාය දණ්ඩේක වචී දණ්ඩේවත් මනේ දණ්ඩේවත් නෙවෙයි කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? භාගතුන් වහන්සේ කිව්වා මම ওই දඬු කතා කියන කෙනෙක් නෙවෙයි. මං කියන්නේ කම්ම කියන එක තමයි භාවිතා කරන්නේ. විවහාර කරන්නේ මොකද? කම්ම කියලා. ඒතර මමත් කියනවා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියලා තුනක් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කිව්වා හැබැයි මේකේ මහා බරපතලම විපාක සකස් වෙන්නේ කාය කර්මයෙන්වත් වචී කර්මයෙන්වත් මේ මනෝ කර්මයෙන් කිව්වා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේත් එක්ක වාද විවාද පවා එයා එකඟ තියෙන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මනෝ කර්ම තමයි තාමත්ම බල සම්පන්න. මොකද කාය කර්ම වලට වැඩි. ඉතින් ඒකට ගොඩාක් උදාහරණ උපමා පෙන්නලා තියෙනවා. මොකද මනසින් කරන්න බැරි, කයෙන් කරන්න බැරි බොහෝ අකුසල් එක සිතින් කරන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙකුට කඩුවක් ගෙනල්ලා කියනවා මම මේ කඩුවෙන් මේ ගමේ ඉන්න මිනිස්සු එක මොහොතේම මරනවා කියලා කියනවා. පුළුවන් ද කියලා හැව මරන්න. කඩුවක් ගෙනල්ලා ඒක කයින් කරන්න ඕනේ. එදරකෝ අනේ මිනිස්සු 50ක් ඇවිල්ලා කිව්වත් බෑකෝ ගමේ මිනිස්සු එකවර මරන්න දාන්න. එදර බුදුරජාණන් වහන්සේ හැවා ඒ කාලේ සිත දිනු කරපු විවිධ තාපසයෝ ඉඳලා තිනවා. ඒ වගේ කෙනෙකුට ඇවිල්ලා පුළුවන් ද කියලා එයා කියනවා මම මේ ඉන්න ගමේ මිනිස්සු එක මොහොතේම නැති කරලා දානවා කියන අලු කරලා දානවා මගේ චිත්ත ශක්තිය. බැයිද කියලා හැවුවා. එදරකෝ ස්වාමීනි මේ ගම මොකද ගම් 10ක් විතර උනත් පුළුවන් කිව්වා. එදර බුදුරජාණන් වහන්සේ ඔයාම කියනවනේ දැන් මේ කාය කර්මයට වැඩි මේ මනෝ කර්ම හරි බල සම්පන්නයි නේද? ඉතින් ඒ විදිහට නමුත් ඒ අයගේ මතය තමයි කාය කර්ම තමයි බල සම්පන්න. ඒ නිසා තමයි ඒ අය මේ තපස්කම් කරන්නේ. එතකොට පෙර කර්ම නැති කරන්න උපක්‍රමයක් හැටියට ප්‍රතිපදාව ඒට දැක්කේ මොකද්ද? අර්ථ කිලමතාණු යෝගය. මේ වැරදි කරලා තියෙන්නේ කයින්. ඒ නිසා තමයි මේකට ඉස්සල්ලාම මේකට හොඳ දඬුවම් දෙන්න ඕනි කයට. ඒ නිසා තමයි කයට හරියට හිරි හැර වෙන විදිහට කටයුතු කරන්නේ. කයින් කරපු කර්ම කයින්ම තවල දාන. ඒ නිසා තමයි කය මහා පුදුම විදිහට ඔය මේ අර්ථ කිලමතාණු යෝගයන් යෙදෙමින් කය පුදුම විදිහට දවල තවල පුච්චල දාන එකයි පුරාණ කර්ම තපස් කරලා තවනවා කියනවා. ඒවකට අලුතෙන් කර්ම නොවෙන විදිහට කටයුතු කරනවා. ඒතර කර්ම නොවෙනවා වගේ පේන බල්ලන්ට, හරකුන්ට. බල්ලෝ කතා කරන්නෙත් නෑ, හරක් කතා කරන්නේ බොරු කියන්නෙත් නෑ. එතකොට අනිකුත් හොරකම් කරන්නෙත් නෑ. බල්ලේම කිසි මේ දුන්නොත් දෙයක් කාලේ ඉන්නවා වගේ. ඉතින් ඒ නිසා ඒ නිකන් කර්ම කරන්නේ නැති අය වගේ පෙවුණා. ආන්නේ නිසා තමයි ඒ සත්තු විදියට හිතුවා එහෙම හිතුවොත් කර්ම රැස් වෙන එක හරිය අඩු වෙනවා. කියන්නේ කර්ම රැස් වෙන්නේ නැහැ කියන මතය තමයි ඒකට තියෙන්නේ. ඒ නිසා තමයි හරක් විදියට බල්ලු විදියට ගෝවුත් අජුත් බලුත් කියලා ඊළඟට හරක් විදියට බල්ලන් විදියට එළුවන් විදියට ඒ අය කටයුතු කරා. ඉතින් ඒ විදිහට ඒ හිතුවා. එතකොට අර පරණ කර්ම තපස් කරලා තවනවා. අලුතෙන් මේ ජීවත් වෙන රටාව අනුව කර්ම රැස් වෙන්නේ නැහැ. එතකොට ඒකයි අනවශ්‍ය වාක්‍යන එක අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. එහෙම වුණාම අර පුරාණ කර්ම කොහොමද තවනවනේ. අලුත් කර්ම වෙන්නේ නැහැ. එතකොට ඉතින් කර්මයේ ඡේ වුණාම එයා හිතනවා දුක් ඡේ වෙලා වේදනා ඡේ වෙලා සීල දුක් නැති වෙලා යන නිජින්නම් කියලා නිදිරලා යනවා. ආයේ මොකුත් කර්මෙතර වෙන්නේ නැහැ. ඒක තමයි කටි නිබ්බාන නිවන හැටියට විමුක්තිය හැටියට කතා කරේ. ඒ නිසා මේ කාලේ
බුද්ධ සමාදන් වෙලා කට්ටිය සමාල්ලට ඇල්දිය පවා පානය කරන්නේ නැහැමකද සත්තු ඉන්නවා කියලා ඊයානකට අතුපතු ගාගෙන යන්නේ ඒවගේ අර පරමාමින්සාවාදී කියන්නේ එකයි බිමත් තමන්ට පාය පාගන්න ඒකට මොගක්කර ඇරගෙන යනකුද භූමි බෑගයි ඒම හරියට කය ආරශ්ා කරන කයින් දේවල් නොයන විදිහට ඉති ඒනිසා මේ අය මේ කර්මවාදී තාපස නිසා තමයි බුදුරජාණන් වන්සේ කර්මය පිළිබඳව මේ අයට මෙමක දැහවෙත් විපාක ගැන ඉති ඒනිසා බුදුරජාණන් වන්සේ මේ කර්මය ගැන දේශනාකලා උන්වා මම අවබෝධ කරගත්ත කර්මය හතරාකාරයට කියලා උන්වහන්සේ දේශනා කරනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේට අවබෝධ කරගත්ත මේ කර්මය හතරාකාරයට අත්තිපුන්න කම්මං කන්නන් කන්න විපාක මේ ලෝකයේ කර්මයක් තියෙන එක කලුයි කලු කර්ම එකන අපුසල් කියලා අපි කියන්නේ එක අපුසල කර්ම අකුසල විපාක ගෙන දෙන ඊළඟට සමහර කර්ම තියෙනවා සුදු කර්ම කියලා කියන්නේ සුදු විපාක ගෙන දෙන ඊළඟට තව කර්මයක් තියෙන කළු සුදු මිශ්‍රයි කළු සුදු විපාක හැබැයි හදලා දෙන්නේ සම කර්මයක් තියෙනවා කළුත් නැහැ සුදුත් නැහැ කළු සුදු විපාක හදලා දෙන්නෙත් නැහැ කම්මක්කයය සංවද කර්මක්ෂය වේ පිණිස කර්මයකුත් තියෙනවා කියනවා එතොට මේ කලු කියනකොට දැන් අපි වර්තමානය වුණත් නේද මේ කලු සල්ලි නරක කියනකට යුදවනකන් නේද ඕව කලු සල්ලියක නරක සල්ලිකෙන වැරදි කරලා අනුන්ට හිංසා පීඩා කරපු සල්ලිවලට අපිගෙන කලු සල්ලිකෙ ඒ නිසා තමයි කලු කියනවට එදත් මේ නරක හොඳ නැති දේවල්වලට පාර්තා කරන කත්වම මේ කලු කියන වචනය එතොට හොඳ වැඩ යහපත්වලට අපි සුදු කියන වචනය වෙන කලු සුදු එතොට ඒ දෙක මිශ්‍ර දේවල් කලු ගැන හොඳ නරක දෙකම කරනයට කියන කලු සුදු කර්ම කරන අය කියලා ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ මේවා පෙන්නනවා කතමංච පුන්න කම්මං කන්නන් කන්න විපාකම් පුන්න මොකක්ද මේ කලු කර්ම කලු විපාක හදල දෙන ඉද පුන්න ඒකට්ටු මේ ලෝක ඇතැම් පුද්ගලයන් සභ්‍යා පජ්ජන් කාය සංකාරන් අපි සංකරෝති කියනවා සභ්‍යා පජ්ජන් කියන්නේ දුක සකස් කරන දුක හදල දෙන කාය සංස්කාර අභි සංකරෝධ කැන සැස් කරනවා කාය සංස්කාර රැසකන කයින් කර්ම රැස් කරනවා දුක සකස්වීම ඇති දුක හදල දෙන කාය සංස්කාර රැස් කරනවා ඒවගේම දුක සකස් කරල දෙන වචී සංස්කාරක් රැස් කරනවා දුක ඇති කරලා දෙන මනෝ සංස්කාරත් අභි සංස්කර රැස් කරනවා මේ විදියට දුක ඇති කරන කාය සංස්කාර රැස් කරල වචී සංස්කාර රැස් කළ මනෝ සංස්කාර රැස් කරලා සභ්‍යා පඥ්ඥන් ලෝකම උපජ දුක් හදන නැත දුක සකස්වෙන්න දුක ඇති කරන ලෝකීක ගිහිල්ලා උපතිනවා කියනවා. තමේනම් සභ්‍යා පඥ්ඥ ලෝකම් උපන්න සභ්‍යා පඥ්ඥන් පස්සා පුසන්ති තොට දැන් දුක් සහිත ලෝකයක ඉපදුරන් බල දුක්ගි ස්පර්ශ තමයි යට ස්පර්ශ කරන්න ලැබෙන්නේ. සෝ සභ්‍යා පඥ්ඥන් පුස්සේ පුට්ටෝ සමානෝ මේ දුක්සහිත ලෝකයේ පුද මේ දුක් මේ සකස් වෙනකොට දුක්ගි ස්පර්ශ සකස් වෙනකොට සෝ සභ්‍යා පඥ්ඥන් වේදන වෙදේතයට දුක් වේදනා තමයියාට විඳින්න සිද්ධ වෙන්න කියනවා. ඒ කන්ත දුක්කම් හැබැයි ඒ කාන්ත දුක්තිය සැප කියනවා මුකුත් ජයවිලාවත් නෑ. සේයතාපි සත්තා නේර එකා හරියට කවුවගේද නිරේ ඉන්න සත්තු වගේ කියන්න එත නිරේ ඉන්න ඇඩමනොත් ලැබෙන්නේ දුක් ඒක අපි දුක් මේ දුක්ගතිය කියන්නේ එකයි දුක හදල දෙන දුකම තියෙන තැන තමයි දුක තියෙන තැන දුක් ගති කියන්නේ එකයි දුක සකස් කල දෙන එතන මුකුත් සැප නැහැ එක දේශනකට පෙරන බුදුරන් වන්සේ මේ පස්සා පස්සාතරක හය ගැන ස්පර්ශ ඇතිකරන දායතන හයම ඇතිවෙන්නේ දුක් දර්ශන තමයි එකක්වත් ඇහැට හොඳ දර්ශනයක් ඇහෙන්නේ කනට හොඳ සද්‍යයක් ඇහෙන නාසිට දිවට කයට මනසට මොකුත් අරමුණු හොඳේ වන ඔක්කෝම දුක හදර දෙන පහසවල්ම තමයි එනිසා පස්සානික නිරේ කියල තියෙනවා මේ ආයතන හයෙන්ම හදර දෙන්නේ දුක් පහසවල් පමණයි අය සැප හදන මුකුත් පහසවල් සකස් වෙන්නේම නෑ කැන ඇහැයි රූපයයි විඤ්ඥාන එකතු වෙන්නේම දුක් සහිතවම එක නැහැට පේන්නේ හොඳ රූපනෙවේ දුක සකස් වෙන රූපයත්වයි පේන කනට ඇහෙන්න මේ එන්න යන්න කන්න බොන්න නේ මොනවද විලා පැහෙන්නේ කෑගහනවා බෙරියන් දෙනවා සාප කරගන්න මං වගේ කාලකන ඇයි මං මේමකට ඒවතම ඇහෙන්නේ ඒ නිසා
අර කනට ඊළඟට නාසයට මේ සුවඳ එහෙම හම්බෙන්නේ නැහැ. දිවට ලෝ ගිනි ගුලි තමයි හම්බෙන්නේ. ඒ විදිහට මේ ආයතන 6ටම දුක් විපාක තමයි එයට සකස් වෙන්නේ. ඉතින් මේ විදිහට මේ සබ්භ්‍යහපත් දුක හදලා දෙන කර්ම රැස් කරාම ඔන්න ලෝකෙ ගිහිල්ලා තමයි ඒ උපදින කියන මේ නිරේක සේයතාපි නේරයිකා ඉතිකෝ පුන්න භූතා භූතස්ස උපපත්ති හෝති කියනවා. භූතා භූතස්ස උපපත්ති හෝති. මේ භූත කියන වචනේ දේවල් සකස්වනවට පාච්චි කරන එකත් තමයි භූත කියලා කියන්නේ. ගොඩාක් අර්ථ තියෙනවා. එතකොට මෙතන කියන භූතා කියන්නේ දෙයක් සකස් වුණාම භූතස්ස සකස් වෙච්ච සත්වයන්ට උපපත්ති හෝති උප්පත්තිය ගෙනදින. භූත කියන්නේ සත්වයන්ට කියන නමන්නේ. මේ එතකොට මේ යානීත භූතානි සමාගතානි කියන්නේ මෙතන රැස් වෙලා ඉන්න සීල සත්‍යයන් කියන එක තමයි යානීත භූත. එතන මේ වචනේ තමයි මේ භාවිත කරන්නේ. එතකොට භූතා කියන්නේ සකස් වෙච්ච කර්ම සත්‍යයට උපපත්තිය ගෙනලා දෙනවා කියනවා. තේරුණා නේද? ඒකයි. දැන් කර්ම රැස් වෙනකොට අපි ඒකට කියන භූත කියනවා. ඒ කර්ම රැස් වුණාම මේ සත්වයාට උපපත්තිය සකස් කරලා දෙනවා. එතකොට එකම වචනේ භාවිත කරනවා කර්ම රැස් වෙනකොටත් භූත කියනවා. එතකොට සත්‍යයටත් භූත කියනවා. එතකොට මේ ජීවිතේ සකස් වෙන එකටත් භූත කියන වචනේ වෙනවා. පෙර ජීවවල වලටත් භූත කියනවා. භූත බුබ්බම් බික්කවේ කියලා සත්‍යයටත් භූත කියනවා. ඒක යථා භූත ඥානෙ හිම කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ගොඩාක් අර්ථ තියෙනවා. අපි ගොඩාක් අවස්ථාවලදී කියලා තියෙනවා. එතකොට භූතා භූත සුපපත්ති හෝති යම් කරෝති තේන උප්පද. යමක් කරායිද ඊට අනුරූපව තමයි උපදින්නේ. ඒක යම් කරෝති තේන උප්පද. අපි කියන්නේ යාදි වපති බීජන්තාදි පලතේ හරන් කියලා යමක් වැපුරොත් ඊට අනුරූපව තමයි අස්සන්න ලැබෙන්නේ කියලා. ඒ වගේ කියනවා යමක් කරොත් ඊට අනුරූපව තමයි ලැබෙන්නේ කියනවා. යම් කරෝති තේන උපන්න මේතම් පස්සා පුසන්ති. ඉපදුච්ච ගමන් මොකද නිස්පර්ශය තමයි සකස් වෙන්නේ. පස්සා පුසන්ති ඒවම් පහම් පුන්න කම්ම දායාදා සත්තවද. මානෙ නිසා තමයි සත්වයෝ කර්මයේ දායාද කරගෙන යන්නේ. කියන්නේ උරුමේ හදාගෙන තමයි යන් කරොත් කරපු දේ උරුමේ අරගෙන යන්නේ. පොඩි අරන් යන්නේ. ඉතින් ඒක ලියහගෙන අනිවාර්යෙන් කන්න වේදෝ. ආය අනුත් දායාදේ කුමා යන්න හම් වෙන්නේ නැහැ. ඉදම් පුන්න කම්මං කන්නං කන්න. මේක තමයි කළු කර්ම විපාකයක් කළු. ඒක සුදු විපාකයම ලැබෙන්නේ නැහැ. කියන කළු කරොත් කළු කර්ම තමයි මේ සකස් වෙන්නේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමංච පුන්න කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. සුදු කර්ම සුදු විපාක ලබා දෙන. ඉද පුන්න ඒකත්තු අභ්‍යාපජ්ජං කාය සංකාරං අபிසංකරෝති. දුක සකස් නොකරන සමහරු කාය සංස්කාර රැස් කරනවා. දුක සකස් කරන හදලා දෙන්නේ නැති කාය සංස්කාර හදනවා. ඒ වගේම දුක නැති වචී සංස්කාර, ඒ වගේම දුක සකස් නොවන මනෝ සංස්කාර රැස් කරනවා. මේ වගේ මේ විදිහට දුක හදලා දෙන කාය සංස්කාර රැස් කරලා, වචී සංස්කාර රැස් කරලා, මනෝ සංස්කාර රැස් කරලා ඒ අය සබ්භ්‍යාපජ්ජං ලෝකං උප්පජ්ජති. ඒ අය අර දුක් නැති ලෝකයක උපදින. සුගති කියලා අපි කියන්නේ ඒකයි. සුඛ කියන්නේ මනා ගතිය, හොඳ ගතිය, සැප ගතිය, හොඳ තැනක් කියන එක තමයි සුගති කියලා කියන්නේ. ඒකයි සබ්භ්‍යාපජ්ජං ලෝකං උප්පජ්ජති. එතකොට මේ සබ්භ්‍යාපජ්ජ ලෝකෙ ඉපදුනාට පස්සේ සබ්භ්‍යාපජ්ජා පුසන්ද කියන්නේ සැප හදන ස්පර්ශ තමයි එයට මේ ලැබෙන්නේ. එතකොට ආයතන 6ටම සම්මුඛ වෙන්නේ සැප අරමුණු මිසක් දුක් නිමිති මොකුත්ම සම්මුඛ වෙන්නේ නැහැ. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට මොන හරි අරමුණක් එනවනම් ඒකේ කිසිම දුක හදලා දෙන ගතියක් ඇත්තේම නැහැ. දුක් නිමිත්තක් නෙමෙයි. ඒ ඊළඟට ඒ විදිහට සැපසහගත ස්පර්ශ හට ගන්නකොට මොකද සැප වේදනා එයාට විඳින්න ලැබෙනවා කියනවා. සබ්භ්‍යාපජ්ජා පුසන්සෝ සබ්භ්‍යාපජ්ජේ පුස්සේ පුට්ඨෝ සමානෝ සබ්භ්‍යාපජ්ජං වේදනා. මෙතට අර නිදුක් දුක් නැති වේදනා විඳිනවා. සේයතාපි දේවා සුභ කින්නක. හරියට සුභ කින්නක දෙවියෝ වගේ කියන්නේ. ඒ කියන්නේ සැප
වලින් ආකීර්ණයි කියන එකයි සුභ කියන එක. සැප වලින්ම වැහිලා තියෙන. අය මොකක්වත් කොහෙවත් ගෑවිච්චවත් දුකක් කියලා එකක් ඇත්තේම නෑ කියනවා. ඒ නිසා හරියට මේ සුභ කියන එක දිව්‍යෝ වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ මේ කිසිම දුක් විපාක කියන එකක් සකස් වෙන්නේම නෑ. ඇහැට අරමුණක් ආවොත් ඒක හොඳ එකක්. කනට ආවත් එහෙම නාසයට දිවට ශරීරයට මනසට ඒ ආයතනයන්ට කිසිසේ දුක් උපදවන අරමුණු මොකොත්ම නැහැ කියනවා. ඉතිකෝ පුන්න භූතා භූතසු පත් මේ විදියට සකස් වනාම සත්‍යයාට උපපත්තිය සකස් හදල දෙනවා. යංකරෝති තේනොප යමක්කරොත් ඊට අනුකූලම තමයි උපදින්නේ. උපන්න මේතම් පස්සාප සන්තය ඉල්පදුනාම පස්සය ස්පර්ශ වෙනවා. ඒවන් පහම් පුන්න කම්මදායදා සත්තාවදා මේ විදිට කර්මය දායාතකොට ඉති ඉදං උච්චති පුන්න කම්මං සුක්කන් සුක්කයි මේකටගෙන සුදු කර්ම සුදු විපාක හදලා දෙන කුසල කර්ම කුසල විපාකම හදලා දෙනවා. ඊනකට දේශනා කරනවා කතමංච පුන්න කම්මං කන්න සුක්කං කන්න සුක්ක විපාකම් සමහර කර්ම තියෙනවා කල්ලු සුදු විපාක බැයි හදල දෙන්නේ. කලු සුදු කර්ම කරොත් කලු සුදු විපාක හදල දෙනවා. ඉදපුන්න ඒකට්ටු සභ්‍ය පජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි කාය සංකාරන් අපි සංකරෝති. සමහරු දුක හදල දෙන කර්මත් කරනවා සැප හදල දෙන කර්මත් කරනවා. එතුර මේ විදියට දුක හදල දෙන්න සැපහදල දෙන කාය කර්මත් කරනවා වචය කර්මත් කරනවා මනෝ කර්මත් කරනවා. එතවට මොකද වෙන්නේ. කල්ලු දුක හදල දෙන සැපාදල දෙන කායකර්ම වචීකන් මනෝකර්ම රැස් කරට පස්සේ සභ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි ලෝකම් උපද්ජති සැපත්තියන දුකත්තියන ලෝකවල ගිහිල්ලා උපදිනවා. ඒ ඊට පස්සමකද වෙන්නේ ඒ ලෝක ඉපදනාට පස්සේ දුක හදල දෙන ස්පර්සත් ලැබෙනවා සැපහදල දෙන ස්පර්සත් ලැබෙනවා කියනවා. ඊට පස්සේ දුක් වේදනත් විඳින්න වෙනවා සැප වේදනාවත් ඉදින්න වෙන ඉලෝක පුදුනාම සේයතාපි මනුස්සා හරියට මිනිස්සු වගේ කියනවා. හරියට මනුෂ්‍යයන් වගේ කියනවා. ඒ වගේම ඒ කච්චේ දේව ඇතැම් දෙවියෝ වගේ. ඒ කච්චේ විනී පාතික ඇතැම් විමාන පේත එහෙම කියලකෙන් ආනේ අය වගේ කියනවා. ඒ අයගේ ජීවිතවල සැප දෙවගම මිස්ත්‍රයි කියනවා. ඉති මනුෂ්‍යයන් ඉපදුනාට පත්සේ මනුෂ්‍යයන්ට මේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට මනසට සැපාරමුණුත් සම්මක වෙන දුක්කරමුණු සම්මක වෙන එක සැප සාගත දේවලුත් කරන දුක් සාගත වෙන ඒ මනුෂ්‍යෝ කැන සැප දෙකම විඳින්න සිද්ධෙනවා. හේතුව ගත්ත පෙර ජීවිතේ කල සුදු කර්ම කරපු අයි කැන කයෙන් හොඳ දේවලුත් කරලා තින නරක දේවලුත් කියලා වචනේ හොඳ දේවලුත් කතා කරලා තින නරක දේවලුත් කියලා මනසින් හොඳ දේවලුත් කරලා තින නරක දේවලුත්. තොට ඉතින් ආයත උපදින්නේ කළු සුදු ලෝකයක තමයි උපදින්නේ. ඉතින් සමහර අය එහෙම මනුෂ්‍යයෝ හරියට මනුෂ්‍ය ලෝකේ හැබැයි දෙවියෝ ගත්තාම ඒ කට්ටේ මනුෂ්‍යයෝ ගත්තාම හැමෝම කිසිම මනුෂ්‍යයෙක් කියන්න බෑනේ මං කවදාකවත් නරක දර්ශනයක් දැකලා නරක හඬක් හැඳිලා මට දුක හිතෙන කිසිම සද්‍යයක් ඇහිලානේ එහෙම කාටවත් කියන්න පුළුවන්කම නැහැ. මිනිසුන්ට මේ මනුෂ්‍ය ලෝකෙව නිතරම හොඳ දර්ශන නරක දර්ශන කැන සැප හදන දේවලුත් පේනවා දුක හදලා දෙන දේවලුත් පේනවා. ඉතින් ඒ නිසා මිනිස්සු කාටවත් කියන්න අනේ මම නම් හිතට කිසිම දුක් වේදනාවක් ඇති වෙන දෙයක් නම් දැකලාවත් නැහැ අහලත් නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් නැහැ. කෝට් මේ ලොකුම කෝටිපතියටවත් කියන්න බෑ. ඒ නිසා සියලු මිනිසයන් ගැන කියන්නේ එකයි සේයතාපි මනුස්ස හරියට මිනිස්සු වගේ. ඊළඟට හැබැයි ඒ කච්චේ දේව ඇතම් දෙවියෝ ඉන්නවා. සමහර දෙවියන්ට ඔය කුසල විපාකක් තියෙනවා අකුසල විපාකක් තියෙන දෙවියොත් ඉන්නවා. ඇතැම් විනීපාත කියන විමාන ප්‍රේත කියලගෙන ඒ වගේ අයටත් සමහරු උදේවර්ය ගත්තොත්තේ දහවල් කාලය උදේවර්ය සැපවිඳන රාත්‍රයට දුක් විපාක එහෙමයි ඉන්නවා විමාන වත්තු ප්‍රේතවත්තුල තියෙනවා. ඉතින් දුක් දෙක මේ සිරෝ තමයි උපදින්නේ. ඉතිං දැන එක විමාන ප්‍රේතෙක් යානාවකින් ඇවිල්ල එක කතා කරන යකි නොනේ මං කැමැතිවාව දකිින් එන්නක එලියට කියලා ඔයා එතුර කියන ඔයාගේ රූපිය හරි ලස්සනයි ඔයාගේ වාහනේ තරි ලස්සනයි පොඩ්ඩක් එන්නක බලන් එලියට කිව්වා. එතරක ඔම්මෝ එලියට එන්න බෑ මම නිරුවස්ත්‍රයි කිව්වා. එලියට එන්න බැහැ කිව්වා මම නිරුවස්ත්‍රයිකව මට වස්ත්‍ර නෑ කිව්වා.
එදුරපානේ මන් දෙන්න මගලන් හොඳ වතුර තිනවා එදුරුවයි මතින් දිනේ අපිට ගන්න බැහැ කියලා එතු ඩැහෝ ඉතින් ඔයාට ඔච්චර හොඳ යානාවකුත් ලැබිල මිච්චර ලස්සන රූපයකුත් ලැබිල ඇයි අප නිර්වත්‍ර වෙලා ඉපදින එතුර කිව්වා මට මේ යානාව ලැබුණේ මම කඩයක් කරපු කෙනෙක් ඉතින් කඩේට එන්න පොඩි මඩවලත් තිබුණා මිනි සෝක පාගෙනනවා දැකල මම ගෙනන්න හරක් පුරුවත් තිබ්බා මේ මඩගොඩින් එතෝට මිනිසු එක පාගන පහසෙන් එනිසා තමයි මට මෙහෙම යානාවක් හම්බුණේ මම නිර්වත්තරුණේ මම යාලුත් එක දවසක් නාන්න කිය ඉතින් එක බොහොම ලැජ්ජාවට පත්වෙන ළමයි එහෙමින්නවානේ ඒ වගේ කෙනක ඇඳුම් හැන්කෝ ඉතින් ඒ හැඳුම් හංගලා ඒක විපාකවසයෙන් තමයිකුව මම මේ තත්වට පත්වන එයායකට සමාරු ආදුකට පත්වෙනවනේ ලැජ්ජා සාගතයට ඒවගේ දෙයක්කරොත් එම සමාරු දිවින සයිටන්ගන්නුවේ නවකවද හෙම දුන්නට පස්සේ නේද ඒ තරමට ඒයට දරාගන්න ඇතයා විදුවන විදවිල්ල ද මේකට වීරුට කරා කියලා හයන්නේ නෑ අරයගේ විදවිල්ල ඊට පස මේයට විඳවන්න සිද්ධයනවා දැන් බාන්න පොඩි දේවල්න්නේ අපි හිතන මේ හරක්කොල්ුවත් දැක්මහම මේ යානාවල් පාගය කියලා නමුත් හොඳ හිතින් කරපුහම වයි පාක ඉතින් ඒ වගේ අර සමහර ආත්මතීරය වගේ විමාන පේතවත්තු විමානවත්තු පේතවත්තු වල තියෙනවා සමහරයට මිශ්‍ර කර්ම තියෙනවා හොඳ විපාකත්තින නරක විපාකත්ති නො දෙකම එකට අපදිනමකද යායට හොඳ ක්‍රියාවතු ඒ ජීවිතය කල දින නරක ක්‍රියාවලු කරලා තියෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉතිකෝ පුන්න භූතා භූතස්ස පපත්ති හෝති මේ විදිහට සකස් වුණාම සත්වයාට උපත සකස් කරලා දෙනවා සකස් වුණාම මේ සත්වයාට උපතක් සකස් කරලා දෙනවා කියනවා යම් කරෝති තියෙන යමක් කරොත් ඊට අනුකූලව තමයි ඔය උපත සිද්ධ වෙන්නේ අපන්න මේතා පස්සාපතන් උපදරාට පස්සේ අර ස්පර්ශය සකස් වෙනවා ඒවම් පුන්න කම්මදාය සර්මේසා කර්මය දායාත කොට ඇත්තේ කියලා දේශනා ඉදම් මුච්චති පුන්න කම්මන් කන්න සුකම් කන්න සුක විපාකම් මේ විදිට පුන්න කර්මය කලු සුදු විපාක සකස් වෙන කර්මයක් දැන් කියක්වද තුනක්ව කල්ලු කර්ම කලු විපාක දෙන සුදු කර්ම සුදු විපාක ගෙන දෙන කලු සුදු කර්මය කලු සුදු විපාක ගෙන දෙන්න එතර මේක බුදුරජාන් වහන්සේගේ අවබෝධක් ඥානය මේ අපි හොඳට සීතින මේ කර්මය කියනට අපට කර්ම හතර මතක් එන්දෝනි ඊළඟට හතරවැනි කර්මය දේශනා කරනවා කතමංච පුන්න කම්මන් අකන්න අසුක්කම් කලුත් නෑ සුදුත් නෑ කලු කියල කියන්නත් බෑ සුදු කියල කියන්නත් බෑ අකන්න අසුක්ක විපාගන්න ඒකින් කලු විපාගයක් කතර දෙන්නෙත් නෑ සුදු විපාගයක් කතර දෙන්නෙත් නෑ කම්මක් කයාය සංමති හැබැයි ඒක උපකාර වෙන්නේ කර්මමකටද කම්මක්ෂය පිණිස කර්මක්ෂය පිණිස තමයි ඒක හේතුවනේ තත්‍රපුන්න යමිදං කම්මන් කන්නන් කන්න විපාකම් තස්ස පහනා යාචේතනා යම් ඔය කළුකර්ම තියෙනවන ඔන්න ඔය කළුකර්ම නැති කරන්න චේතනා පහල කරනවාන ආන්නේක තමයි කළුත් නොවන සුදුත් නොවන කළු සුදු විපාක සකන්න දැන් අපි සමල්ලාට අකුසලේ ආදීනව කල්පනා කරනවා යථාර්ථය අවබෝධ කරගන්න මේ අකුසලේ කියන මොකක්ද අපිට අකුසලේ පේනමකක්ද සැපහැටියෙන්නේ එතර අපි චේතනා පාල කර නිතරම මේ අකුසලේ ආදීනව කල්පනා කරනවා එතට අපිට අකුසලේ අවබෝධ වුණොත් මොකද වෙන්නේ ඒ අකුසල් අපි අතින් කෙරෙන්නේ නැහැ එතර අර අකුසලේ ආදීනව සීකරනකට චේතනාව ක්‍රියාත්මක වෙනවා එතර ඒ චේතනාවෙන් අපිට මේ දිවි ලෝකවත් බ්‍රහ්ම ලෝකයක් යන කර්ම රැස් නෙවෙයි මේක නිදහස් වෙන්නන්න සකස්වීමක් වෙන ඇතනින් ඒකයි ඒක කළුත් නෑ සුදුත් නෑ කළු සුදු විපාකන විපස්සනා භාවනා කරන හැම මොහොතෙම කළු සුදු විපාක හදන්න නෙවේ කර්මය රැස් වෙන්නේ අන්න කම්මස්සේ පිණිසයි ඒක රැස් වෙන්නේ යමිතන් කම්මන් සුක්කන් සුක්ක විපාකන් තස්ස පා ඒවගේ මොයි සුදු කර්මතිම සුදු විපාක ඕක ප්‍රාණය කරන්නත් අන්න චේතනපන අපි දැන් අපි සමාධයක් වටන සමාධය වට සමාධී පංචුපාදානස්කන්ධයක් ඇට දැකලා ඒක විපස්සනා කරන තොට ටැස්වෙන්ුවන් කර්මය කම්මස්සේ පිණිස හේතුවෙන් අපි ඉටවද සමාධිට ඇලෙන් එන්න තු නිදහස්වෙනවා එතොට කෙරීමට හත්තුනොත්තේම අන්න අයි කලු විපාකතල දෙන්න සුදු විපාකතල දෙන්න එතොට එතොට සමාධී කියන්නේ මෙම කත්ද සුදු ඒක සුදු විපාකතල දෙන එක අර දේවා සුභකින්නක කියන දිව්‍ය ලෝකයේ උපදින සුභකින්නක ඒක සුදු කර්මම කරොත් ඒ කියන්නේ ඥාන වගේ දිනු කරපුවම තමයි සුදු කර්ම කියන්නේ
ඒ සුදු කර්ම රැස් කරොත් තමයි අර සුභකින්නක දිව්‍ය ලෝකෙ උපදින්නේ. ඒක සමහර මේ සුදු කර්ම ප්‍රහාණය කරන්න වෑයම් කරනවා. එයාට වෙනවා සුදු කර්මය කියන්නේ ඥානය දියුණු වෙනවා. ඥානය දියුණු කරාම යාම මොකද කරන්නේ? ඥානයත් අර විපස්සනාවට ලක් කරනවා. එතකොට විපස්සනා කරනවා කියන්නේ එතන චේතනා පහළ වෙනවා. හැබැයි මේ චේතනාව සුදු කල විපාක හතර දෙන්න. හැබැයි භාවනා කරන අවස්ථාවේ කරන එක අපි සමාධි වඩන වෙලාවේ ඇතිවෙන චේතන කෙලින්ම අර සුභකින්න කාරී නැත්නම් ඔය කොහේ බ්‍රහ්ම ලෝකයට යන කර්ම රැස් වෙනවා. ඒකයි. ඒවට අපි කියන්නේ ආනින්ජාපි සංකාර කියලා මේ සංස්කාර හැටියට කතා කරන පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනින්ජාපි සංකාර සංස්කාර කතා කරනවා කියන්නේ. ඒකට ඒක ආනින්ජාපි සංකාර. කාලයක් එක දිගටම මේ පුණ්‍ය සත්‍ය සකස් වෙච්ච කර්ම සත්‍ය නොසෙල්වි. මොනම බලවේගයකටවත් ඇවිල්ලා හොල්ලන්න බෑ. අපි මනුස්ස ජීවිතේම වෙන අපිට ලැබිට හොල්ලලා දාන්න පුළුවන් ආපස්සට. හැබැයි අරවා ආයෙ හෙල්ලෙන්නේ එහෙම නෑ. ඒකයි වට ආනින්ජාපි සංකාර කියන්නේ. ඒ සකස් වෙච්ච සත්‍ය තියෙනකන් ඒ සත්‍ය එක දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒකට නම දාලා තියෙන එක යානින්ජ කියන. යානින්ජ කියන්නේ හෙල්ලෙන්නේ නෑ. ඒකයි. ඒ කියන්නේ සංස්කාර සත්‍ය තියෙනකන් විතර හැබැයි. ඒක නිත්‍ය එකක් නෙවෙයි. යම් ආයු කාලයක් තියෙනවා අපිට අවුරුදු 100කට නම් 100 වෙනකම්ම එක විදිහටම තියෙනවා. ආයෙ පොඩ්ඩක්වත් 50 විතර යනකොට අරක බාල වීමක් එහෙම වෙන්නේ නැහැ. ඒකයි. ඒ විදිහට ඒකයි වටානින්ජාපි සංකාර කියන්නේ. එතකොට අන්නේ කලු සුදු කර්ම ප්‍රහාණය කරන්නත් යම් චේතනාපන ඒක සුදුත් නෑ කළුත් නෑ සුදු විපාක සකස් කර කළු සුදු විපාක හදලා දෙන්නේ නැහැ. කම්මක්ඛය පිණිසම හේතු වෙනවා. ඒ වගේම යම් කර්මයක් තියෙනවා නම් කළු සුදු විපාක සකස් කරලා දෙන්න. ඒක පිනේ පහාණය කරන්න යම් චේතනාවක් පහළ කරනවා නම් ඒකත් අන්න කම්මක්ෂේ පිණිසන. ඒකට අපි කියන්නේ කළු කර්මයක් කියන්නේ නැහැ. සුදු කර්මයක් කියන්නේ කළු සුදු විපාක දෙනවා කියන්නේ නැහැ. අපි කියන්නේ කම්මක්ඛයයි සංවන්තති. කර්මක්ෂේ පිණිස හේතුන කර්මයකුත් තියෙනවා. එහෙනම් කර්මය ප්‍රහාණය කරන්නේ තවත් චේතනාවකින් තමයි ඒකත් ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඉමානිකෝ පුන්න චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්චිකත්වා භවේදිතා. මේ විදිහට පුන්න මම කර්මයේ සතරාකාරයකට සයං අභිඤ්ඤා කියන්නේ ස්වරී ඥානයකි. තමන්ගේම ඥානය. මේක එක්කෙනාගෙන් අහපු කතන්දරයක් එහෙමනම් නෙවෙයි. මේක මමම දැකලා අවබෝධ කර එකයි. සයං කියන්නේ තමන්. අභිඤ්ඤා කියන්නේ අවබෝධ කරගත් එක. සච්චිකත්තා මේක සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ මේක නිකන් අහලා කියලා එහෙම නෙවෙයි. පවේදිතාන මේ ලෝකයට මේ දන්වන්නේ කියලා දෙන්න මේක මගේම අවබෝධයක් හැටියටයි. මොකද එයා විශ්වාසයක් තිබුණානේ. අපි මගේ මේ දැන් කිව්වනේ යන තැන දැන් මේකෙන් ගොඩ දාන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ඔයගොල්ලෝ මේ විදිහට කරොත් නම් ගොඩ යන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් දේශනාව අවසන් වුණාට පස්සේ අර කෝලී පුත්තු ගෝවතික එයා භාග්‍යතුන් වහන්සේට කියනවා අභික්කන්තම් බන්තේ අනේ ස්වාමීනි මේක නම් මහා පුදුම පැමිණීම අභික්කන්තම් බෝගෝතම සීයතාපි බෝගෝතම හරියට ස්වාමීනි මේක නිකන් කරවලේ හිටිය කෙනෙකුට ආලෝකයක් පෙන්වනවා වගේ මග වැරදුණු කෙනෙකුට පාරක් කියලා දුන්නා වගේ හිස් මේ උඩුකුරු කියපු දෙයක් මේ වහලා දුන්න දෙයක් නිකන් ඕපන් කරලා පෙන්වුවා වගේ භාග්‍යතුන් වහන්සේ අපිට ධර්මය දේශනා කරා. ඒ නිසා මම අද ඉඳලා භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා. උපාසකම් මම බන්තේ දාර ස්වාමීනි අද ඉඳලා මම භාග්‍යතුන් වහන්සේගේ උපාසක මහත්තයෙක් හැටියට දරා ගන්න කියලා බුදුරජාණන් වහන්සේට දේශනා කළා. සම්පූර්ණ බුදුරජාණන් වහන්සේගේ ඒ අවබෝධය ඒ අය බාරගත්. ඒක අපි සද්ධාව කියන්නේ. සද්ධාහත තථාගතස්ස බුදුදහමේ බුදුරජාණන් වහන්සේ අවබෝධයක ඒක පාඩම අවබෝධය බාරගත්. ඒ ඉතින් කිව්වනේ මේක ගැන කල්පනා කරන්න කියලා අහන කයිති කල්පනා කරා. කල්පනා කරනකොට එයාට මේක වැටහුණේ නිසා මම ඒ බාරගත්තා. මොකද මේක හොඳ මේකක් දෙන දුගතිය. දැන් මේකට නිරය ගැනත් දෙවත් මොකද කර්මවාදීයනේ. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම බාර ගන්නා හින්දා තමයි දැන් නිරය ගැන කිව්වත් මේ ඔක්කොමත් කියලා. හැබැයි ඒ වගේ මේක නිදහස් වෙන ක්‍රමයකුත් කිව්වා. ඉතින් ඒ නිසා පැහැදිලි නේද තමයි අද ඉඳලා කාගේවත් උපදේශයක් නම් පිළිපදින්න භාග්‍යතුන් වහන්සේ කියන විදිහට තමයි ඒකයි අන්න සද්ධාවට පැමිණලා බුදුරජාණන් වහන්සේ සරණ යන්න ප්‍රතිඥා කරා. මම ආදීන්ද්‍ර උපාසක මහත්තයෙක් බුදුරජාණන් වහන්සේගේ කියලා තෙරුවන් සරණ ගියේ.
ඉතින් සේනිය ඊට පස්සේ යාට අවබෝධ ඊටත් එහා ගිය යා මේ බුදුරජාණන් වහන්සේට කිව්වා මම කැමති භාගතුන් වහන්සේ ළඟ පැවිදිෙන් මම කැමති භාගතුන් වහන්සේගේ උප සම්පදාව ලබන්නට බලූතිය සමාධන්මකද යා බොහම දුස්කරට කරන කන යාට මේට වැඩිය දෙයක් කරන්න පුළන්ගේ නිසායක් මම කෙලින්ම මහනවෙන්ටම ඕනහින් දැක්ව මම කැමති භාගතුන් වහන්සේකින් පැවිද්ද උප සම්පදා ලබාගන්න එතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේනිය මේ ධර්ම විනය තියෙනවා කෙනෙක් අනි තාගමික කෙනෙක් මේ ධර්ම විනයේ පැවිදි වෙනවා නම් මේ මාස 4ක් තියෙනවා පරිවාස කාලයක් ඒ පරිවාස කාලයේ හරියට හිටියොත් තමයි මේ අනි තාගමිකාය පැවිදි කරන්න හැබැයිතින් එක පුද්ගලයාට අනුව තමයික සිද්ධ වෙන්නේ මිසුන් වහන්සේලාට හිතුනොත් මෙයා බොහොම හොඳ කෙනෙක් කියලා ඉතින් මේක කරන නිසා මේ ආපු දවසේම නම් මහාන කරන්නේ නැමේකතම අපේ පිළිවෙත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉතින් එහෙම ඔයා දැන් පැවිදි ඉල්ලුවට මට එක පාට එක දෙන්න බැහැ මොකද මේක විසුන් වහන්සේලා කැමති වෙන්න ඕනේ මේ එනිසා අපි මේ මාස මේ 4ක් චත්තාරෝ මාසය ගැන 4 මාසයක් පරිවසති ගැන පරිවාස කාලයක් තියෙනවා ඒ පරිවාස කාලයෙන් පස්සේ තමයි විසුන්ට ආරද්ධ චිත්තෝ බික්කු විසුන්ට ඔයාට හිත පැහැදුණොත් ඔබ පැවිදි කරාවි විසුන් වහන්සේලා තමයි පැවිදි කරන්නේ ඒවගේ ඔබලා ඔබ උපසම්පදා කරන්නේ ඒ විසුන් වහන්සේලාම තමයි මොකද බුදුරජාණන් වහන්සේ මුල් යුගයේ මේව කරාට ඊට පස්සේ සංඝයා තමයි උපසම්පදාව ලබා දෙන්නේ ඒමයි මුලින් තමයි ඒහි විසු උපසම්පදා තිබුණේ බුදුරජාණන් වහන්සේ ටික දෙනකොට දුන්න වැඩිපුරසක් දැන් අපි අද උපසම්පදා වෙන මේකෙන් තමයි තව උපසම්පදා කරම තිබුණ නමුත් බහුල වශයෙන් උපසම්පදා කරන්නේ මේ සංඝයා සීමාවකට අරන් ගිහලා සංඝයාගේ කැමැත්තෙන් තමයි මේ දේ සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ තනි කැමැත්තට නෙවෙයි මුල් යුගයේ හිම කරලා තියෙනවා ඒ නිසා මේක විසුන් වහන්සේලා මට පැහැදුණොත් මම ගන්නවා කියලා නෙවෙයි කිව්වේ මොකද්ද විසුන් වහන්සේලා ඔබ කෙරේ පැහැදුණොත් විසුන් වහන්සේලා ඔබ අන්න පැවිදි උපසම්පදා කරාවි ඉතින් මෙයාගේ පැහැදීම කොච්චරද කිව්වොත් මෙයා කියනවා භාග්‍යතුන් වහන්සේ ඔය 4 මාසයක්නේ මං ඉන්න අවුරුදු 4ක් වුණා ඒ තරම් මෙයාට දැන් මේක පැහැදිල්ලට මෙයා කියනවා මම කැමති මාස 4ක් නෙවෙයි අවුරුදු 4ක් ඉන්න කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ එයාගේ මේකත් එක්ක විසුන් වහන්සේලාට අවසර දෙනවා මෙයා ඉක්මනින්ම මහාන කරන්න ඉතින් ඒ නිසා මෙයා බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ලබාගෙන බොහෝ නොවූ කලකින්ම මේ යම් කිසිම කෙනෙක් මේ ශාසනයේ පැවිදි වෙනවාද මේ සේනිය කියන ස්වාමීන් වහන්සේ ආයස්මාන් සේනිය ඒකෝ භූපකට්ට හුදකලා වෙලා අපමත්තෝ ආතාපි පහිතත්ව අප්‍රමාදීව කිලිස්තවන වීරී යුතුව අගාරස්ම අනගාරයම් පපට ගීගේ අතහැල පැවිදුනා තදන උත්තරම් බ්‍රහ්මචරියම් පරියෝසානන් මේ බ්‍රහ්මචරී අවසානය වෙන දිට්ටේ චේව දම්මි මේ ජීවිතේම සයන් අභිඥා සට්ටිකත්ව පසම්බ තමන්ම අවබෝධ කරන වාසය කරා දැන් වික්සල්ලා බුදුරන් වහන්සේගේ දේ පිළියරන දැනිති මේ ශාසනය කෙරවර තමයි තමන්ම මේක අවබෝධ කරගන්න එකයි පච්චත්තන් වේදිත අබ්බූ විඤ්ඤු මේ ධර්මය කියන්නේ තමන්ම ප්‍රත්‍යක්ෂ කරන එක. ඒ නිසා උන්වහන්සේ තමන් මේක ප්‍රත්‍යක්ෂ කරගත්තා. කවුද සේනිය? අර බලුතේ සමාදන් වෙච්ච සේනිය. දැන් මෙයා ආයස්මා සේනියෝ කියලා තමයි දැන් හඳුන්වා දෙන්නේ. ඉතින් මේ සේනිය ස්වාමීන් වහන්සේ බ්‍රහ්මචර්ය අවසාන වෙන මේ තමන්ම අවබෝධ කරගෙන වාසය කරා. කීනා ජාති උන්වහන්සේ ජාතිය ශේය කරා. උසිතම් බ්‍රහ්මචර්යයන් ශාසන බ්‍රහ්මචර්යාව විසිනම කරම ගත්තේ. ශාසන බ්‍රහ්මචර්යාව කියන්නේ සීල සමාධි ප්‍රඥා දැන් ආය ආරක්ෂා කරන්න ඒක කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒකින් කරගත දේ දැන් කරලා අහවරයි. කතන් කරණීයන් නාපරං ඉත්තත්තාය අබ්බන්න. ඒ රහත් භාවය නිසා නැත්නම් කළුත් නොවන සුදුත් නොවන කළු සුදු විපාක සකස් කරන කම්මක්ෂය වෙන දේ දැන් මං කරලා අවසයි. යම් කළු කර්මයක් ඇද්ද ඒක පාලනය කරන යම් චේතනා පාලන දැන් ඒක මං චේතනා පාලක කරලා ඒක අයින් කරලා ඉවර පහානය කළා ඉවර. කළු කර්ම ප්‍රහාණය කළා සුදු කර්ම ප්‍රහාණය කළා කළු සුදු කර්ම සියල්ලම ආන ප්‍රහාණය කළා. නාපරං ඉත්තත්ත අබ්බඤ්ඤං අඤ්ඤතරූපනායත්ම අරහන්තං උන්වහන්සේ අරහත් භාවයට
පත්වනා කියලා. ඒකයි රහතන් වහන්සේලා ගැන අපි කියනකොට උන්වහන්සේලා විසංඛාර ගතන් චිත්තං තන්නානං කය මජ්ජිකාමේ තන්නාව සේවීමත් එක්ක විසංඛාර වෙනවා. ආය සංස්කාර සකස් වෙන්නේ නෑ. ඒකයි ආය කළුකර්ම සකස් වෙන්නේ නෑ, සුදු කර්ම සකස් වෙන්නේ නෑ, කළු සුදු කර්ම සකස් වෙන්නේ නෑ. ඒ නිසා උපතක් වෙන්නේ නෑ. ඒකයි කීනා ජාතිය ශය කර. ඇයි ජාතිය ශය වුණේ කිව්වොත් අපි කියන්නේ ජාතිය ශය වෙන්නේ මොකද්ද? භව නිරෝධ වෙනවා. ඇයි භව නිරෝධ වෙන්නේ කිව්වොත් උපාදාන නිරෝධ වෙනවා. ඇයි උපාදාන නිරෝධ වෙනවද? අන්න තණ්හාව නිරෝධ වෙනවා. එතකොට විසංඛාර ගතං චිත්තං මොකද? තණ්හානං කය මජ්ජගා තණ්හාව ශේවීමත් එක්ක අන්න විස සංඛාර රැස් වෙන්නේ නැහැ. ඒකයි. ඒ නිසා කළු කර්ම ඊළඟට රැස් වෙන්නේ නැහැ, සුදු කර්ම රැස් වෙන්නේ නැහැ, කළු සුදු කර්ම රැස් වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේට කළු කර්ම ප්‍රහාණය කරන්න විපස්සනා කරලා චේතනා පහළ කරලා ඒකත් ප්‍රහාණය කරලා සුදු කර්ම ප්‍රහාණය කරලා කළු සුදු කොම කර්ම මේව කරා. ඒ නිසා රහතන් වහන්සේලා කළු කර්ම සුදු කර්ම ගුණ නිසා සාමාන්‍ය කතා කරනගේ රහතන් වහන්සේලා ක්‍රියාකාරකම් විතරයි ඒවෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ එතර මේ කර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සාාවකයාට අවබෝධ කරගතු ධර්මයක් හැටිට තමයි දේශනා කරන්න. නිබ්බේධික සූත්‍රය කියන කර්මය කියන අවබෝධ කරගත යුතු දෙයක්. එතකොට කර්මය බුදුරජාණන් වහන්සේ තොට සකස් වෙන හැටිත් කියල දෙනවා. කර්මය දැමේ හතරාකාරයට බේදුව ඒළඟට විපාක දෙනාකාරයක් පෙන්නවා. සතරාකාරයට කර්මය පාක දෙනවා. අපි එකටික්න දිට්ට දම්ම වේදනීය උපපජ්‍ය වේදනීය අපරාපරිය වේදනීය. දිට්ට දම්ම වේදනය කියන සමහර කර්ම කරාම මෙලොවදීම පාක ලැබෙන. ඒකය කර්ම කරනකොට හැම කරගමක මෙලොව විපාකයක් තියෙනවා. ඒක කුසල්ද අකුසල්ද කියල බේදයක් නැහැ. උපපජ්‍ය වේදනයක ඊළඟ ජීවිත අනිවාරයෙන් පාක ලැබෙන. සමාරව අනිවාරය මේ ඊළඟ ජීවිතයටම අප ආනන්තරී කර්ම කියලහෙමට ඒවා ඊළඟ ජීවිතේ ඒ විදියට පගයාඒක වලක්කන්න කිසි සේත්ව නෑ. අතුරන්න එපාගේට කාලයක් නෑ කියනකයි. ඊළඟ ජීවිතය අනිවාර්යම නිරේගීල තමයි උපදින්නේ වටිගෙන ආනන්තරීය පාප කර්ම කියලා කුසල පැත්තිනුත් පබල කර්මතින යානන් ජාප සංකාරයකැන එකවා ඒ රැස්වෙන ස්වභාව කාටවත් ලේස හොල්ලන්න බැහැ. ඊළඟට අපරාපරිය වේදනය කියන්නේ මේ අපි රහත් වෙනකම් අපි පැවැත්ම තියෙන තා කලිමුත්‍යය ලබන කම්ම සමාරවා විපාක දෙන සමාරව ඒ කාලයක් තින කර්මයක සත්‍යය තිනේ සත්‍යය තියනකම්ම විපාකවාර එනවා. ඒක සමාරවට ආත්මදායි ඒ වගේ බුදුරන්වස් කියනද සිට සංසතිකට කෑමත් දුන්නා ආත්ම සීයක් ලැබෙනවා. එති ඒ වගේ තියෙනවා. එතට ඒ ආත්ම සීය දක්වාම යට විපාකෙ ලැබෙන. ඉතින් ඒ විදියට දිට්ට ධර්ම වේදිනී වසයෙන් උපපජ්ජනී වේදිනී වසයෙන් වෙනවා. ඒවගේම දැන් ජීවිතයක් ලැබුණට පස්සේ අර පෙරකර්ම නිසාම ඔක්කෝම සිද්ධ වෙන හැටියට බුදුරජාණන් වහන්සේ ධර්ම ගන්නන්නේ නැහැ. එතර අලුතෙන් අපි කරන කර්මත් එක්ක අර පෙරකර්මකදේ සමහර වෙලාවට වර්තමානය ප්‍රබල කුසල කර්මය කරන්න පටන් ගත්තා මට පෙරජීවිත අකුසල කර්ම යට වෙනවත්තා තියෙනවා. ඒවගේම පෙරජීවිතය කරපු කුසල කර්ම වර්තමානය අපුසල් කරොත් නැතිවලා ඒක කුසලේ නද අපි දන්න පාතාල වගේ කට්ටිය ගත්තා සමාරු හොඳ දේහධාරී හොඳ රූප සම්පත්ති ඇතින පුල සම්පත්ති සමාරුන්ටති හොඳ පවුල ළමයි සමහරයට නේ ඒ වගේ හැඩි දැරි යොකෝම ජව සම්පන් හොඳ පිනට ලැබිච්චි රූපයක් කරහෙම තියෙනවා. සමාරුන්ට බොහම දැනුගත් භාවනුත් ලැබිල එතට හැබැයි වර්තමානය කරන සාහසක කර්මත්තකක දෙන්නේ අන්නර කුසල විපාගේ යට කරල දාලා ඉතා ඉක්මනින්ම සමල්ලට අපි වාවෂ ගොඩා ඇත්ව පුදින තාවශටික නැතිවෙලා යන්න ඉතේ විදියට තින දැන් සමහරය සමට අපිකිම දුපත් පවලක පුදුනා එම නැතර රිකුලේකින් කියමු ඒ වගේ කෙන සමහල්ලාට අපිකම පැවිදුනා කියලා පැවිදිල හොත ගුණ දහම් දියුණු කරන අපිකු රහත් වුණා කියලා එදරමකද මේ ලෝකේම පූජනී පුද්ජලය බවට පත්ත හැබයි අර ගී ජීවිත හිටියරමකද වෙන්නේ
හැමදාම මැරණකම රොඩිය කියලා නැත නර කුලියත් එක සමල්ලට දුක්කිදින්න සිද්ධ වෙනවා රාතුනාට පස දෙවියෝ බ්‍රහ්මය උපමයට වතිනවයි ඒ නිසා ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනු කැරෙන ජච්චා වසලෝ හෝති නජච්චා හෝති බ්‍රාහ්ම කම්මුණා වසලෝ හෝති කම්මුණා හෝති බ්‍රාහ්මණෝ කියල ඒ නිසා සමහර ඒ අකුසල විපාක යට කරන්න පුළුවන් කුසල විපාකය තුළ යට කරන්න පුළුවන් තිනිසා බලගතු කුසල් කරනට අර අකුසල යට පත්වෙනවා ඒවගේ බලගතු අකුසල් කරොත් කුසලයක් හානි කරගන්න පුළන් ඒනි සතමයි බුදුරජාණන් වන්සේගේ ධර්මය තුළට අකුසලේ ප්‍රහණය කරලා කුසල් කරන්න කියලා කියන සබ්බ පාපල්සා කරනම් කුසලත් සුප සම්තා කියන එක ඉතේම කරනවනම් අපිට ඔය දුක හදනකොට ඔය ගිල්ලගේ ඒන්ද්‍ර බල පින්කන් කරන්න අවශ්‍යතාවයක් නැහැ ජීවිතේම අපි දැනගන්න ඕනේ අපේ ජීවිත මනුෂ ජීවිතේම අපි ලැබෝ කැන්ම කත්ත කලු සුදු විපාක මිශ්‍ර ජීවිතයගේ නම් අපි මොකද කරන්න ොඩි ආය අලුතෙන් සුදුකරම වැඩි කරගන්නඩු ඒක මේ කපල කාල පිතරක් කරන එකක් හඳ නැහැ මොකද මුළු ජීවිතේම කොයි මොහොතේ අපිට මේක එන්න පුළුවමකද අපේ ජීවිතයකෙන් මිස්ස එකක් ඉති එනිසා කොයිවෙලි අපිට දුක්තු හැදල දෙන්න නිමිති පහලේද සැබල ඇවතර නිමිති පහලේ තන්න ඒ සතමකට බුදුරජාණන් වහන්සේ පුලාන්තරම් මුලි ජීවිතයේම කුසලේම දියුණු කරන්න දේශනා කරන එකයි පුළුවන්තරම් පින් රැස් කරන්න මාප පුඥ්ඥස්ස මේ පින කියන දේට බයවෙන්න එපා පොඩි කියලා හිතන්නත් චුට්ට චුට්ටර පින් රැස් කරගන්න එතුට කලයක් පිරනාවගේ පිනෙන් පිරෙනවා ඉති එනිසා බුදුරජාණන් වහන්සේක එම උගන්නන්න ඉති නිසා අපේ ජීවිතය විදිට කුසලේ වර්ධනය කරන නැතම් හොඳ දේවල් කරනකොට අර පෙර ජීවිතය තියනවා කර්ම ඒව යට පත්තේ දෙනවා සමහර ඒවා මේ කාලය අනුවත් වෙනස් වෙනවා දැන් ලෝකෙ තින කාල විපත්ති කාල සම්පත්ති කියලා තියෙනවා සමහර කාල තියෙන සම්පත් කාල ඒ කාලවලට සමහරලාට මේ අකුසලය විපාක බොහොම අඩුවෙන් තමයි සමහරලාට විඳින්න වෙන්නේ අපි කිමු ධාර්මිෂ්ඨ රජවරු දැන් සක්විති රජ කෙනෙක් එහෙම පහළ වෙනකොට සමහරලාට කර්මපාක බොහොම අවම තමයි මොකද ලෝකේ අකුසල් කරන වැරදි කරන මිනිස්සු හරිය අඩු වෙනවා එතකොට මොකද වෙන්නේ ඉතින් මිනිස්සු දේවල් කරන්නේ නැත්නම් අපි කිමු දැන් කෙනෙක් බැනුම් අහන්න ඉපදුණයි කියලා අපි කිමු කෙනෙක් ඒකෙන අපි කිමු රහතන් වහන්සේලා වගේ පිරිසක් එක්ක ඇසුරු කරන්න ලැබුණොත් මොකද වෙන්නේ දැන් මුනි ජීවිතේම රහතන් වහන්සේලාත් එක්ක ඉන්න ලැබෙන එතකොට අර අනවශ්‍ය කියන බැනුම් මොකුත් අහන්නේ නැහැ දැන් එයා විඳවන්න පුළුවන් එයාගේ කෙලෙස් එක්ක එයාගේ කෙලෙස් තියෙනවා නම් එයා විඳවන්න මොකද අවවාද කනුසාසනවත් තිබ්බත් මට කේන්ති යනවනේ දැන් මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෙනෙකුට අවවාද කරන පස්සේ කේන්ති බුදුරජාණන් සමහරයට අවවාද කරන ඒකට මේව කර ගන්නවා එහෙම නැත්තම් අන්න ඒ අයට අර තමන්ගේ මානසිකත්වයක් හොඳ නම් ජීවිතය අර දුක් විපාක හැදෙන්නේ නැතුව කර්මයක් තිබුණත් විපාක වාර වශයෙන් සමහරලාට එන්නේ නැහැ එතකොට ඒවට කියන කාල සම්පatti කියලා සක්විති රජවරු වන හැම තැනම කෑම තියෙනවා දානශාලා දෙනවා දුප්පතුන්ට ධනෙ දෙන එතකොට අර මිනිස්සුන්ට අර විපාක සමහරවල් බොහොම අවම තමයි ලැබෙන්නේ එතකොට විපත්ති කාල කියන දැන් මේ කාලේ වගේ දැන් මේ කාලවලදී පින් තියන අයටත් මේ දින විසම ලෝකෙත් එක මොකද වෙන්නේ ආන මහා දුක මොකද මිනිස්සු හරි කෙලෙස් බරිතයි මේ කෙලෙස් වැඩි නිසා මොකද වෙන්නේ මිනිස්සු හරියට අනිත් අයට ඊර්ෂ්‍යා කරනවා හානි කරනවා වෛර කරනවා මේ කාකාර දේවල් කරනවා ඒකත් එක්ක මොකද වෙන්නේ කර්මය ඩබල් වෙලා තමයි ලැබෙන්නේ ඒවට කියන විපත්ති කාල කියලා. ඒතර පින් කරගෙන ආවත් මේ පරිසරයේ ලේසියෙන් පිනක් විඳින්න ලම්බෙන්නේ නැහැ. ඒකයි දැන් පරිසරය ඔක්කොම තියෙනවනේ. දැන් මේ රටවල් ගත්තත් බලන්න හොඳටම සැප විඳින්න තියෙනවනේ. නමුත් අපේ තියෙන ලෝකයාගේ තියෙන කෙලෙස් එක මොකද වෙන්නේ? ඒව ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඊගමවට මිනිසුන්ගේ තියෙන මේ දරුණු නපුරුකම් එක මොකද ඉතින් පරිසරයත් විනාශ වෙනවා ඊළඟට ජීවිත වැඩි වෙනවා උණුසුම වැඩි වෙනවා මේ වගේ වසංගත රෝග ඊට පස්සේ බෝ වෙනවා ඒවට කියන්නේ විපත්ති කාල. එතකොට දැන් මේ කාලේ පින් තියන අයට දැන් ගෙවල් වලට වෙලා දොර වහගෙන ඉන්නවා. දැන් ඇහැ පිනවන්න පින් කරලා ඇවිල්ලා තියෙන්නේ. කන පිනවන්නත් පින් කරලා ඇවිල්ලා තියෙන සමානට. නමුත් ඉතින් ඒ වගේ විඳින්න හම්බෙන්නේ නැහැ. දැන් ඉතින් මේ අර දුක්ඛයට විඳින්න වෙනවා. සල්ලි තියෙන ඔක්කොම තියෙන account එකත් ලොකුට තියෙන ඉතින් ගෙවල් වලට දාලා තමයි ඉන්න වෙනවා. නේද? පහසුවක් නැහැ හිර වෙලා මානසික වශයෙන් පීඩා විඳින්න ඉන්න සිද්ධ වෙනවා. ඒ මේවට විපත්ති කාල කියලා කියන්නේ. ඒතර කාලය අනුව අන්නර විපාක වෙනස් වෙනවා සමහරලාට. ඒ වගේම
කරගත්ත කර්ම විපාක ජීවත් වෙන රටාවත් අනුව වෙනස් කරගන්න පුළුවන් කෙනෙක්. ඒ අලුතෙන් ගොඩාක් හොඳ කර්ම කරනකොට සමහර කර්ම සම්පූර්ණ යට යන්න පුළුවන්. සමහර වෙලාවෙයි ලේසියෙන් කොච්චර හොඳට ජීවත් වුණත් වෙනස් කරන්න බැරිව තියෙනවා. අපි දන්නා රෝසක ස්වාමීන් වහන්සේ වගේ ඉතා දරුණු විදියට මහා කෙලෙස් බරිත හිතකින් කරපින් දර රහතන් වහන්සේ නමගේ දානයක් ගිහිල්ලා ගෙලීම ගින්නකට දැම්ම. ඉතින් ඒක විපාක වශයෙන් පිරිනොම් පාන දවසින් වෙනකම්ම හරියට දානයක් ලැබුණේ නැහැ. ඒක ඒ වගේ විපාකත් ඒවා ලේසි නෑ වෙනස් කරන්න. සමහර වෙලෙම නෙවෙයි වෙනස් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය තිස්ස කියලා ස්වාමීන් වහන්සේ නමක්. ඉපදිච්ච දවස්වල ඉඳලාම කන්න බොන්න ආහාර පාන මොකුත් නැහැ. ඉතින් අන්තිමට බොහොම අසරණ වෙලා ශාසනය පැවිදුණා. පැවිදුණාට පස්සෙවත් මේ හරියට දානයක් මානයක් උපස්ථානය ලැබෙන්නේ නැහැ. හැබැයි මේ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා සංඝයාට අප උපස්ථාන කරන්න. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ පොඩි හාමුදුරුවන්ට විභාගයක් හැටියට මේ දානේ හරියට ලැබෙන්නේ නැහැ. සිවුරක් හරියට ලැබෙන්නේ නැහැ. ඉන්න තැනක් හරියට ලැබෙන්නේ නැහැ. සිව්පසය කියන එක හරියට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අර වත් පිළිවෙත් හොඳට ඉගෙනුවා. දැන් අපි ඊයේ දේශනාවේ කිව්වේ ආකංකී සූත්‍රයේ අපි මොනවා හරි කැමති නම් මොනවද සීල සමාධි ප්‍රඥා වඩන්න. ඇයි සීල සමාධි ප්‍රඥා වඩන්න කියන්නේ? දේවල් ලබන්න. මොකද මනෝ කර්ම තමයි බුද්ධ ශාසනයේ ප්‍රබල. ඒකයි. සීලයෙන් කියන්නේ දානයට වැඩි සීලානිසංසයි, සීලයට වැඩි භාවනාව ආනිසංසයි. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේට දැන් දන් දෙන්න කිව්වේ නෑ. දන් දෙන්න ඉතින් අමාරුනේ හාමුදුරුවෝකට. ඉතින් ඒ නිසා උන්වහන්සේට කිව්වේ මොකද වත් පිළිවෙත් කරන්න. ඒකත් සීලයටයි තියෙකක් තමයි මේ වත් පිළිවෙත් කරනවා කියන්නේ. එක පැත්තකින් දානයක් වගේම සීලයක් වෙනවා මේ වත් පිළිවෙත් කිරීම. ඒකයි ආචාර ගෝචර සම්පන්න කියලා ඊයේ සූත්‍රයේදී කිව්වේ. ඉතින් ඒ විදිහේ අර වත් පිළිවෙත් අන්න හොඳට මේ ස්වාමීන් වහන්සේ සිද්ධ කරා. මේක කරන්න මොකද උනේ? දැන් වත් පිළිවෙත් කරනකොට හොරෙන් කරන්න බෑ. අනිත් අයට පේනවනේ. පොඩි හාමුදුරනකොට අතු ගන්නවා ඔක්කොම කරන මිනිස්සු මොකද උනේ? මේ ස්වාමීන් වහන්සේට බොහොම පෑදුනා. සංඝයාට උපස්ථාන කරනවා දැක්කහම අන්න පැහැදුනාට පස්සේ මොකද උනේ? ආන්න සිව්පසයෙන් උපස්ථාන කරා. ඉතින් ඒ වගේ එතකොට අර පෙර කර්ම අන්න අලුතෙන් ඒ පැන්තියන්නේ කාටද? රහතන් වහන්සේලානේ. අතු ගන්න කවුරු පරිහරණය කරන්නේව? රහතන් වහන්සේලා පරිහරණය කරනවා, සංඝයා පරිහරණය කරනවානේ. ඒක ආරක්ෂා කරන්නේ මේ කුටි සෙනසුන් ආරක්ෂා කරන කාගේ වද මේවා? දැන් මේවා වුණත් මේවා සංඝිකයිනේ. සංඝ සතු සංඝයාට පූජා කරනවා. ඒකට මේ දේවල් ආරක්ෂා කරනකොට මේවා කරනකොට අන්න පින් රැස් වුණා. ඒක. ඒකට අර අකුසල විපාක ආන්න යටපත් වුණා. ඒකට සැප විපාක සකස් වුණා. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ නංගි කෙනෙකුට පෙර ජීවිතේ මෙහෙසියක් වෙලා ඉඳලා තවත් මෙහෙසියකට ඉරිසියාවෙන් ගිහිලා කාමීල දානවා ඈඳට. ඊට පස්සේ ඉතින් මේ මෙහෙසියගේ ඇඟ සම්පූර්ණ කහලා පණයක් වගේ වෙනවා. ඉතින් ඒක විපාක වශයෙන් යා විදුනාට පස්සේ මොකද වෙන්නේ? කුෂ්ඨ රෝගයක් හැදෙනවා තරුණ කාලේ. අරුම ලස්සනයි වුණාට කුෂ්ඨ රෝගයක් ඒ නිසා ඊට පාට කොහෙවත් යන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ උපදේශයක් මේ ලැබෙනවා. අර තියෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තමයි උපදේශ දෙන්නේ කනකර ආභරණ ඔක්කොම විගුණන්න උපදේශයක් දීලා දානශාලාවක් හදන්න කියලා සංඝයාට උපස්ථාන කරන්න කියනවා. එතකොට සංඝයාට ඒ නියතමානීව වත් පිළිවෙත් කරන මේ ඊර්ෂ්‍යා මාන්නයත් එක්ක මේ වෙලා වෙන්නේ. ඉතින් අර නියතමානීව සංඝයාට උපස්ථාන කරනකොට දානශාලාවක් හදලා අර කුෂ්ඨ රෝගේ සම්පූර්ණම නැතිලා ගියා. ඒ විදිහට මේ එතකොට මේ කර්මය කියන එක නිත්‍ය දෙයක් හැම නෙවෙයි. අපිට පුළුවන් ඒක හරියට අවබෝධ කරගන්න ඕනේ. මේ කර්මයට බය වෙන්නවත් මේ කර්මයේ කිය නුගන්නපු දහමක් නෙවෙයි. එතකොට අපිට කර්මය සිහි කරන්න කියන්නේ මේ පෙර ගැන නෙමෙයි මේ ඉදිරියට හෙට මේ මොහොතේ මගේ මොනවා හරි වුණොත් මට ඒක විපාක ඉදිරියට විඳින්න සිද්ධ වෙනවා. ඒක මොකද රැස් වෙච්ච ඒවා අපිට ඒව ගැන හිත ඉන්න වැඩක් නැහැ. අපිට තියෙන්නේ මේ මොහොතේ පුළුවන් තරම් හොඳ දේවල් කරන්න ඕන. ඒ වගේම සිහිය තියෙන මම හොඳ කල්යාණං වා පාපකං වා හොඳ හෝ නරක දෙයක් කරොත් අස්ස දායාදෝ භවිස්සාමි ඒට හිමිකාරය උමකාරය වන්නේ මේ කියලා ඒක තමයි කර්මය සිහි කරනකොට නිතර සිහි කරන්න ඕනේ. නැත්නම් මගේ පෙර කර්මී කිය මේ අඬ දොඩ දොඩ ඉන්න එක නෙවෙයිම ගන්නන්නේ නැහැ. ගන්නන්නේ නිතරම කර්මය සිහි කරන්න ඕනේ. මම මොනවා හරි කිව්වොත් නම් ආයෙ ඕක විපාක මට අනිවාර්යයෙන්ම විඳින්න සිද්ධ වෙනවා. කල්යාණං වා පාපං තස්ස දායාදේ හිමිකාරය. එතකොට මේ ජීවිතේම සමාධි හිමිකාරය වෙන්න සිද්ධ වෙනවා. දැන් අපි කියමු ඔන්න අපි හොඳට කතා කරගෙන බොරු කියන්න පටන් ගන්න. එතකොට මොකද වෙන්නේ? කාලයක් යනකොට පච්ච නේද? පරියා කියලා කියනෝනේ. ඒතර විපාකයක් නෙමෙයි දෙක. විපාකයක් ඒක.
එතොට මිනිසු එතොට අපිට ඒ ගැහැනකට මොක දෙන්නේ එතර සැපිපාග දතර දෙන්නේ දුක් විපාගදර දෙන්නේ එතොට ඒ මොකද මේ ජීවිතයම අපේ කරන දේ එතර අපිට හැබැයි අ පජය කියනක දැම කවුරුත් කරන එකක්කෝගෙන පේන්නේ නේද එතරේ දුකාතල දෙන්න නික කවුරුත්තු ගහතල දෙන වගේ තමයි පේන නමුත් අපේම කරන ක්‍රියාවක පලයත්තමයි ලැබින් එතොට එහෙම කියල කවරකුවත් නෑව අදන්ද ආය ඇත්ත කියන්නක කියලා කාලයක් ඇත්ත කියන කරුම්ග දෙන්නේ ආසමල්ලාට එක වෙනස් කරගන්න පුළුවන් ඒ දැ සමාරය කියන්නේ මහනුනාට පසයම් මේ උමලකට කෑල්ලක කන්න දැන්ගිලමනේ සමත් මිනිස් බන්න පැත්තට බෝමොදයි කියලර කියන්න ඉති ඒදියට නමුත් සමට බී ගන්න බේබදුකමින් නේද මා හිටිය කෙනෙ අපිගෙන අපෝ දැන්නම් හරි පුදුමයි නිවිලාරේමය කියලා නම තිස්සර ඉතින් බේබත්දරේ මේ කීපගෙනට තම හෙම කියන්නේ දැන්නම් ඉතින් පැවිදිට ඔම්පූ බලන්ට පෑය නේද එහම කියනවා එතබන්නම මේ ජීවිතයම ලැබෙන විවාහක ඒකයි දානයක් දුන්න ඔය හැමකම දැන් මසුරුකමෙන් අපි කියන් මාකුණු ලෝක විවාහක ඒක දන් දෙන්න පටන්ගත්තු අපි කියන්න දාන පති දාන සාගර අරේමේ කියලා වර්ණාපන්නේ ඒකයි තිනි සාපි කරන ක්‍රියාවේ පල ප්‍රතිඵලතුම අපිට ලැබෙන් හැබැමවා අපිට අනිත කරන දේවල් වගේ පේනනොත් අපි ඇත්තට අපේම ක්‍රියාවන්තම අපිට ගෙනනිත ඒක බැයිතින් ලෝ අපි කරන දේ කරුවල ඉන්න හිටියොත්න හැබ පේන්නේ ඒක ඒතට අපි හොඳ දෙවල් කරනට මේ කරුවල ඉන්න පුද්ජලයන්ගින් හැබයිවට වාක බලාපොරොත්තින්නේම හොඳ නැකද මංකොට කාල විපත්ති කාල සම්පාතින හොඳ කාලෙකරොත් හොඳන්න දැන් කරන්න අපි ගොඩක් හොද හොඳම කාලෙ නේ පින්කරගන්න කාලෙ වුණට පැයිතින් මේ කරන්න බෝම නපුරු කාලයක් එන්න මිනිස්සු බෝම කෙලෙත් වරිතව වෛරයේ තරාවෙන් නිරිශාවෙන් ඉන්න ලෝකයකින් අපි කරන්න එනි සම්මන හොඳ දේකරත් සමල්ලට පොසංසාහම ලැබෙන්න අගේ යන්න හොදත්දක් ඉන්න සමල්ලාට මේ වෙන්න පුළුවන් මොක දේ මිනිස්සුගේ කෙලෙස් ගති වැඩි නිසා ඉතින් ඒ නිසා මේ කර්මය පිළිබඳ එකයි මේ අවබෝධ කර ගත යුතු ධර්මයක් කර්මය ගැන ප්‍රහාණය කරන එක නෙවේ පරිින්්ඥය ධර්මයක් මේක දුකට අයිති දෙයක් ඒකයි තන්නා වගේ ප්‍රහණ කරන කන්නවේ කර්මය කියන කර්මික අවබෝධයක මේ පැතිකට ගොඩක් කියන්නේ මේ උන්වහන්සේ ගැන සයන් අභිඥා සච්චිකත්වා ගැනකයි මේ අවබෝධ සයන් අභිඥා කන මේ අවබෝධ කරගත මේක ප්‍රාණය කරපය ගන්නවේ මම කර්මය අයින් කරපු කෙනෙක් කියල හෙම කියන එක නේ බුදුරන් මතක මම මේ අවබෝධ කරගත දේන අපි කර්මය පිළිබඳ අපි දැනගට ප්‍රහණය කරන කන්නවේ කර්මය ගැනමගත්ද අවබෝධ කරගන්න දෙයක් කර්මය ගැනේ අවබෝධ කරගන්න අවබෝධයෙන් තමයිට පස් අපි දේවල් කරනකොට අවබෝධයක්ත් එක්ක මේ වෙන ඉතිං එනිසා හැම කෙනාටම මේ පිළිබඳ බුදුරජන් වහන්සේ දේශනාවන් පලන් සද්ධාව පිටවාගෙන නුවනි විමසලා මේ ජීවිතයම නිවැරදි කර්ම ක්‍රියාවන් සිද්ධ කරලා මෙලවත් සැපි පාක සකස් කරගන්න පල්ලෝක ජීවිත නිර්වාණ ධර්මය අවබෝධ කරන්න නිතර විපසනා කරලා යන් කළු කර්මතිරන් ඒක ප්‍රහණය කරන්න සුදු කර්මතිරන් ඒක ප්‍රාණක කළු සුදු කර්මතිරන් ඒක ප්‍රාන්ඩ ඒ විපසනා දියුණු කරමින් ඒ චේතනාව නති කරගන්න ලැබේවා කළ ප්‍යාශවාද කර හොඳ යදදිරීදිත් අප තාම ශ්‍රද්ධාවෙන් ගෞරෙන් බත්තිී තු ලෝතරා භාගතුන් වහන්සේ දේශනා කෘපේ වටිනා ධර්මය ශවනය කර ඒ තුළින් අපේ ජිත සන්තාන තුළ ප්‍රමාණ පුරණි ශක්තියකත් පත්වනා ඒවගේම ධර්ම දේශනාව සඳහදායකත්ය සැබීමතුම ධර්ම දානමය පින්කම සිද්ධ වෙනවා ඒ වගේ අපි දේශනා කිරීම තුළින් අමුට දානමය පින්කමක් අප සිද්ධෙනවා ඒවගේම ධර්ම ශ්‍රණය කිරීම තුළ අප බුදුරජාණන් වහන්සේ කරේ මහා ශ්‍රද්ධාව ගෞරවභත්යක් ඇතිවෙනවා ධර්මරත්නය කරේ සංගරත්නය කරී ඇතිවෙනවා මනෝ කර්මවශයෙන් අප බුදුරජාණන් වහන්සේ කරේ අප්‍රමාණ ප්‍රසාදසිත් පහලවෙනවා ඒවාගේ විපාක බුදුරජාණන් වහන්සේ දේශනා කර බුදුරජාණන් වහන්සේ නමක් කරේ සිත පහදුව ගන්නවන ධර්මය සිත පහදාගන්න සංඝයක් සිත පහදාව ගන්නවන එක අග්‍ර විපාක ලබා දෙන පුුණ්‍ය කර්මයක් හැටියට දේශනා කරන තිට්ටන්තේ නිකුතේ චාපි සමී චිත්තේ සමම් පලන් චේතෝ ප්‍රසාද හේතුමි සත්තා ගච්චන්ත සුප්තිතින් කියනවා බුදුරන් වහන්සේ වැඩි හිටියත් නැතත් උන්වහන්සේ කරේ සමාන සිත පහදෝ ගන්න පුළුවන්න
ඒ හැමෝම සුගතිය උපදිනවා කියලා කියනවා. චිත්ත බුදුරජාණන් වහන්සේ සිත පාදාක්වත් පමණින්ම කෙනෙකුට දිව්‍ය ලෝකයේ සුගතිය උපදින්න හැකියාව තියෙනවා. දේව මනෝ කර්ම හරි ප්‍රබලයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොටත් අපිට පහදින්න තියෙන්නේ මොකද රූපෙ දැකලාද? නැහැ. බුදුරජාණන් වහන්සේ ඉන්නකොටත් උන්වහන්සේ කෙරේ පහදින්න තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මේ කට්ටිය බුදුරජාණන් වහන්සේ නකොට රූපෙ දැක පැහැදුනාද? නැහැ. සාමාන්‍ය පැහැදුනම තිස්ස හරියටම පැහැදිලිම මොකද? උන්වහන්සේගේ අවබෝධය එළියට එනකොටම තමයි අන්න දිවි හිමියෙන් සරණ යන කෙනෙක් ඇටියට අන්න පැහැදිලි නැති වෙන. ඒ කියන්නේ මහාන වෙන්නම තමන්ගේ අර බුද්ධ කාලයක් කරපු ඔක්කොම අතහැරලා පැවිදි වෙන්න තීරණය කරා. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය දැකලා. ඒ නිසා අපිට මේ දේශනා තුළින් වහන්සේ කෙරේ පහදන්න පුළුවන් සම්මා සම්බුද්ධෝ භගවා ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි. කාගෙන්වත් උපදේශයකින් තොරව මේවා හැම පැතිකඩම කර්මය ගැන උන්වහන්සේ අවබෝධ කරගත්තා. එතකොට සම්මා සම්බුද්ධෝ වගේ මේක කාගෙන්වත් අහගෙන නෙවෙයි සයන් අභිඥා සත්‍ය ගත්තා. ඒකයි සම්මා සම්බුද්ධ කියන්නේ. මේක කාගෙන් අහලා එහෙම කියන එකක් එහෙම නෙවෙයි. මේ බ්‍රාහ්මණයා තමයි ඇවිල්ලා කිව්වේ කියලා කියන්නේ නෑ. සයන් කියලා කියන්නේ මමම මේක අවබෝධ කරගත්ත එකක්. ඒ නිසායි මම බය නැතු මේ කියන්නේ. සයන් අභිඥා සත්‍ය ගත්තා උපසම්පජ්ජ විහෙරති. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ දේශනා අහනකොට අපිට පුදුම පැහැදීමක් ඇතින සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා දම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් ස්වාක්ඛාත හැම දෙයක්ම උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ. මනාවකට දේශනා කළා තියෙන්නේ. මේවා කාටවත් දේශයෙන් නැති කියලා කියන්න බැරි විදිහට ස්වාක්ඛාතෝ භගවතා දම් සුපටිපන්නෝ භගවතු තථාගත ශාවක මේ කියන ලදාන්න ඒ මාර්ගය තමයි උන්වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ මොකද්ද? කළුත් නොවන සුදුත් නොවන කළු සුදු කර්ම කළු සුදු විපාක නැති කම්මක්ෂය යන ප්‍රතිපදාවට උන්වහන්සේලා ගමන් කරේ. උන්වහන්සේලා හැම මොහොතේම චේතනා කරේ මොකද්ද? කළු කර්ම ප්‍රහාණය කරන්න, සුදු කර්ම ප්‍රහාණය, කළු සුදු විපාක කර්ම ප්‍රහාණය කිරීම තමයි චේතනා පහළ කරලා උන්වහන්සේලා මේ ශාසනයේ කියන උන්වහන්සේලාගේ ගමන හරි සුපටි පන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඒ නිසා ත්‍රිවිධ රත්නය කිරීම අපිට මහා ඵල සද්ධාාවක් ගෞරවයක් මේ දේශනා තුළින් ඇති වෙනවා. ඒ නිසා චිත්ත තුන්වන්කරේ ඇතිවන චිත්තන් ප්‍රසාදයට අපිට බොහෝ සැප විපාක ලබා දෙන. ඉතින් අද දිනේදී අපි මේ වටිනා පුණ්‍ය ශක්තියෙන් අපේ චිත්ත සංතාන සුවපත් කරගත්තා. අද උතුම් අද දිනේදී විශේෂ පුණ්‍යානුමෝදනා සිදු කරන්න බලාපොරොත්තු වෙන ඔක්තෝබර් 5 වෙනි දින දානමී කටයුතු සඳහා දායකත්වයේ දරන්නේ සිසිර සහ දයානි සෙරණත් යුග මදුනි මෙත්මි සහ සඳලි දියණියන් ඇතුළු පවුලේ සියලු දෙනා මේට මාස 3කට පෙර මියගිය සිසිර මහත්මයාගේ මවන කල් අමුණ විසු පුංචි ආමි සිරිසේන මහත්මියගේ මෞතුමියට පින් පැමිණීමට බලාපොරොත්තු වෙනවා. අවුරුදු 6කට පෙර මියගිය සිර මහත්තයාගේ පියා වෙන සිරිසේන හේරත් ඒ පියතුමාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජීවත්ව වෙසෙන ජයනි මහත්මියගේ දෙමව්පියන් වන සොල්මන් සහ ඉන්ද්‍රානි ආදිහෙත්ති ඒ මව්පියන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දිනේදී මේ රැස් කරගත්තා වූ සකල කුසලාන සංස්කරණයන් මාස 3කට පෙර මිය ගිය පුංචි හාමි සිරිසේන මව්තුමියට මේ පින් අනුමෝදන් කරමු. එතුමිය මේ පින් අනුමෝදන් වෙලා ලැබූ ජීවිතය සුවපත් කරගන්න, ලැබූ ජීවිතය ආයුෂයෙන් වර්ණයෙන් සැපින් බලෙන් සමුතිමත් ජීවිතයක් ලබා ගන්න, චතුරාර්ය සත්‍ය අවබෝධය නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින සාදු කියලා අනුමෝදන් වේවා කියලා අපි පින් අනුමෝදන් සිදු කරමු. ඒ වගේම අවුරුදු 6කට පෙර මිය ගිය සිරිසේන හේරත් ඒ පින්වත් පියතුමාටත් මේ පින් අනුමෝදන් කරමු. මේ පියතුමා මේ පින් අනුමෝදන් වෙලා සපවත් භාවයට පත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව වෙසෙන ඒ මව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා අපි ආශිර්වාද කරනවා. දාන කටයුතු සඳහා මේ වුණ ඊළඟට අද ධර්ම දානය සඳහා අනුග්‍රහ දක්වන්නේ දිල්ෂානි වීරවංශ දීනී විසින් අද දින උපන්දින සමරන සේපාලි වීරවංශ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. අද දිනේදී ධර්ම දානය සඳහා
අනුග්‍රහ දක්වනවා. ඒ වගේම පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඒ වගේම මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් සිද්ධ කරනවා. ඉතින් අද දිනේදී මේ රැස් කරගත්තා වූ සකල විද කුසලානිසංස ධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් ඊළඟට බුදුපසේ බුදුරජාණන් මහා රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන් සේපාදී වීරවංශයේ මෑණියන්ට නිරෝගී සුවපත් භාව ලැබේවා. ලැබුවා වූ නම් වසර තුළ තවදුරටත් දාන සීල භාවනාදී ශාසනික ගුණ ධර්ම දියුණු කරගන්න. ඒ වගේම දෛනික ජීවන කටයුතු භාවයෙන් පවත්වාගෙන යන්න නිදුක් නිරෝගී සුවපත් භාව චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පවුලේ සියලු දෙනාටමත් සිත සාන්තිය ආපුදා වේවා. මේ වගේ ඥාතීන්ට සිත සාන්තිය ආපුදා වේවා කියලා අපි ආශිර්වාද සිදු කරනවා. අද දිනේදට අපි සියලු දෙනා මේ රැස් කරගත්තා වූ සකල යුතු කුසලානිසංස ධර්මයන් අතීත සංසාරේ පටන් මේ ජීවිතේ දක්වා අපි නම් මිය පරලෝකීය සියලුම ඥාතීන්ගේ ජීවිත සියලු ඥාතීන් සිහිපත් කරලා මේ පින් අනුමෝදන් කරමු. සියලු ඥාතීන් සාදු කියලා මේ පින් අනුමෝදන් කරලා ලැබූ ජීවිතේ සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගන්න, නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිදු කරමු. සත්‍යවරත්ම සතරවරන් දෙවියන් ආදී දිව්‍යරාජ මණ්ඩලයට මේ පින් අනුමෝදන් කරන සීල දෙවියෝ මේ පින දැක අනුමෝදන් කළා සුවපත් භාවයෙන් පත් වේවා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සකල විද කුසලානිසංස ධර්මයන් සියලුම ලෝකවාසී සත්‍යයන්ට මේ පින් අනුමෝදන් කරමු. සියලු සත්වයෝ මේ පින් අනුමෝදන් කළා සුවපත් භාවයෙන් පත් වේවා. ඒ වගේ මේ රැස් කරගත්තා වූ සකල විද කුසලානිසංසයන්ගේ හේතුවෙන් බලයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ අනුග්‍රහ බලයෙන් කොරෝනාව සංගත රෝගී නිසා රෝගාතුර වෙලා වෛද්‍ය ප්‍රතිකාර කරන ලෝකවාසී සියලු දෙනාටම ඉතා ඉක්මනින්ම නිරෝගී භාවයෙන් සුවපත් භාවය ලැබේවා. ඒ වගේම මේ වසංගත රෝගී ඉතා ඉක්මනින්ම සියලු රටවල් වලින් අයින් වෙලා සියලු ජනතාවටම පහසුවෙන් දෛනික ජීවන කටයුතු පවත්වාගෙන යන්න ලැබේවා කියලා අපි ආශිර්වාද සිදු කරමු. අද දිනේදී තිතාව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පත්වීම මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය සැපීමෙන් ඒ වගේම දානය සඳහා අනුග්‍රහ දැක්වීමෙන් ඒ වගේ මේ දානය සකස් කරලා පූජා කරමින් පින්වතුන් සියලු දෙනාටමත් ඒ වගේම වස්සාරාධනා කළේ උපස්ථාන කටයුතු කරන පින්වතුන් සියලුම දෙනාටමත් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් සියලු දෙනාටමත් පවුලක දූදරු ඥාති මිත්‍ර හිතයිසී සෑම දෙනාටමත් මහා සංඝරත්නයටත් රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මයන් බාබලේ බුදුපසේ මහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාවයෙන් සෙතක් වේවා, සාන්තියක් යහපතක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් ජින්නේ ජලී වසුසාදීකින් කිසිම අන්තරාවක් නොම වේවා. සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තව තවත් දාන ආදී පින්කම් සීලාදී ගුණ ධර්ම සමථිපස්සනා භාවනාවත් දියුණු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද පවත්වනවා. මියගේ ඥාතීන් සිහිපත් කරලා මේ පින් අනුමෝදන් කරමු. මියගේ මව්පියන් ඥාති මිත්‍රාදී යම්තා ඥාතීන් වෙනනම් අපි සියලු දෙනාගේම ඒ සියලු ඥාතීන් මේ පින සාදු කියලා අනුමෝදන් කරලා ඥාතීන්ගේ ලැබූ ජීවිතය සුවපත් කරගන්න මේ පින උපකාර වේවා කියලා අපි පින අනුමෝදන් සිදු කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. තුන්වන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් සමතනාට සිත සාන්තිය අපිටුතා වේවා ආශිර්වාද කරනවා. සබ්බීතියෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනාශතෝ මාතේ භවත්වන්තරායු සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තී. සාදු සාදු සාදු.
ඕකාස වන්දාමි භන්තේ සුපතිවා මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාසාදු නෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ අංකමිතබ්බං ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලයේ ඔස්සේ පවත්වාගෙන යනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ඔක්තෝබර් මාස 5 වෙනි සඳුදා ධර්මානුශාසනාව පවත්වා වදාළේ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැගොඩපළ විමල ඥාන ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදෙමින් බොහෝ දෙනෙකුගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සහ චිරජීවනයේ හිමි වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු සාදු 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 සද්ධර්ම ශ්‍රවණය කළ සුසිල්වත් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි